හරි. එහෙනම් ওই විදිහට අපිට ගන්න පුළුවන්. ඔන්න තුලිත රසායන සමීකරණ අපි ලිව්වා. හරි. තුලිත රසායනික ප්‍රතික්‍රියාව අපි ලිව්වා. දැන් අපිට කියනවා ඒගේ අණුක සූත්‍රය හොයන්න. ඒගේ අණුක සූත්‍රය හොයන්න. දැන් තේරුම් ගන්න මේක අපිට කියනවා මෙයාගේ ඝන සෙන්ටිමීටර් 16ක් ඔක්සිජන් 60ක් සමගලු මිශ්‍ර කරනවා. තේරුම් ගන්න මෙතන මේ දැන් මෙයාගේ ඝන සෙන්ටිමීටර් 16ක් දානවා කියලා කියන්නේ තේරුම් ගන්න මෙයාගේ 60ක් එක්ක තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. හරි. මේ සංයෝගය කාබනික සංයෝගය ඝන සෙන්ටිමීටර් 16ක් ප්‍රතික්‍රියා වෙනවා මගේ 60ක් එක්ක. තේරුම් ගන්න මෙතනදී මේ ඝන සෙන්ටිමීටර් 16ම ප්‍රතික්‍රියා වෙනවා. හරි. මේ ඝන සෙන්ටිමීටර් 16ම සම්පූර්ණයෙන්ම ඔක්සිජන් එක ප්‍රතික්‍රියා වෙලා ඉතුරු වෙනවා. හැබැයි ඔක්සිජන්ගේ යම්කිසි ප්‍රමාණයක් ඉතුරු වෙන්න පුළුවන්. ඒක ඉතිරි වීමේ හැකියාවක් එතන තියෙනවා. හැබැයි තේරුම් ගන්න ඕන කාරණේ තමයි මොකද්ද? මේ කාබනික සංයෝග ඝන සෙන්ටිමීටර් 16 සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා වෙලා ඉතුරු වෙනවා. හරි. දැන් කොහොමද වෙන්නේ? ඝන සෙන්ටිමීටර් 16ක් මේ සංයෝග ඝන සෙන්ටිමීටර් 16ක් ඔක්සිජන් ඝන සෙන්ටිමීටර් 60ක් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. දැන් උතන අපි තේරුම් ගන්න ඕන තව කාරණයක් තියෙනවා. මොකක්ද අනිත් කාරණේ? අපි අවගාඩ්‍රෝ නියමය දන්නවනේ. නේ? අපි දන්නවා එකම උෂ්ණත්වයක සහ එකම පීඩනයක ඉන්න වෙනස් වායූන්ගේ මොකද්ද? සමාන පරිමාණ තුල තියෙන මවුල ගණන්, අණු ගණන් එකිනෙකට සමාන වෙනවා. නේ? අවගාඩ්‍රෝ නියමය කියන්නේ ඒකයි. තේරුණාද? එකම උෂ්ණත්ව පීඩනයේ පවතින වෙනස් වායූන්ගේ සමාන පරිමාණ තුල සමාන අණු ප්‍රමාණයක් ඒ වගේම සමාන පරිමාවක් අපිට දකින්න පුළුවන්. ඒකෙන් අනිත් යටි අර්ථය මොකද්ද? පරිමාව මවුල ප්‍රමාණයට සමානුපාතිකයි කියන එක. දැන් අවගාඩ්‍රෝ නියමේ දැන් අපි මේ ඉස්සෙල්ලා තිබ්බ වායු ගානේ. අපි අවගාඩ්‍රෝ නියමේ ඔප්පු කරානේ. අවගාඩ්‍රෝ නියමෙදි කියන්නේ එක උෂ්ණත්ව පීඩනයේ පවතින වෙනස් වායුන්ගේ සමාන පරිමාණ තුල සමාන අණු ගානක් සමාන මවුල ගානක් පවතිනවා කියලානේ. ඕකේ අනිත් පැත්තට අපිට ඕකෙන් අපිට අන්තිමට ඔප්පු කරගන්න පුළුවන් තව කාරණයක් තමයි මොකද්ද? ඒ වායූන්ගේ පරිමා ඒ වගේ මවුල ප්‍රමාණයන්ට අනුලෝමව සමානුපාතිකයි. හරි? අනුලෝමව සමානුපාතිකයි. කියන කාරණේ අපිට අවගාඩ්‍රෝ නියමයේ හරහා ඔප්පු කරගන්න පුළුවන්. දැන් මම මේක ඔප්පු කරන්න යන්නේ නැහැ මෙතන. මොකද ඕගොල්ලෝ ඒක දැනගෙන තියෙන්න ඕන එක. අවගාඩ්‍රෝ නියමයට අනුව අදාළ පරිපූර්ණ වායුන්ගේ පරිමා ඒ වගේ මවුල ප්‍රමාණ වලට අනුලෝමව සමානුපාතිකයි කියන එක ඕගොල්ලෝ දැනගෙන ඉන්න. අනේක තේරුම් ගන්න මෙතන ඔක්කොමලා ඉන්නේ වායු. හරි දැන් මොකද මේ තේරුම් ගන්න මේ ප්‍රතික්‍රියාව වෙන වෙලේ මේක ගොඩක් ඉහළ උෂ්ණත්වයක තියෙනවා. හරිද? ඒතකොට දැන් මෙයාගේ වාෂ්පයක් ඔක්සිජන් වායුවත් එක්ක කාබන් ඩයොක්සයිඩ් වායුවක් හදන්න. හැබැයි තේරුම් ගන්න අවසානයේදී ਉਹ කාම උෂ්ණත්වයටපත් වෙනවනේ. මේක අපිට කියන අවසානයේදී ප්‍රතික්‍රියාව වුණාට පස්සේ යම්කිසි දැන් මෙතන කාබන් ඩයොක්සයිඩ් යම්කිසි පරිමාවක් හැදෙනවා. මේ සංයෝගය සම්පූර්ණයෙන්ම ඝන සෙන්ටිමීටර් 16 ප්‍රතික්‍රියාව වෙලා ඉතුරු වෙනවා. ඔක්සිජන් යම් ප්‍රමාණයක් ඉතුරු වෙන්න පුළුවන්. හැබැයි මේ තේරුම් ගන්න මේක කියන අන්තිමට මේ කාම උෂ්ණත්වයට ගේනවා කියලා. තේරුම් ගන්න කාම උෂ්ණත්වයේදී ජලය ද්‍රවයක්. ඒ නිසා මේකේ අර අවසානයේදී සමතුලිත අවස්ථාව නැත්නම් කාම උෂ්ණත්වයට ආවට පස්සේ මේ H2O ජල වාෂ්ප තියෙනවා කියලා එයත් වායුවක් හැටියට සලකන්න බෑ. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම අපිට වායුව හැටියට මෙතන පේන්නේ මොන තුන් දෙනාද? මේ තුන් දෙනා නේ. මේ තුන් දෙනා වායුව හැටියට ගන්න පුළුවන්. එයි මේ පද්ධතිය අවසානයේ කාම උෂ්ණත්වයට ගේන්නේ. ඒතර ජලය ලික්විඩ් එකක්. ජලය ද්‍රවයක්. ඒතර ඒව ගන්න බෑ. මේ තුන් දෙනා දැන්ට වායු. එහෙනම් මේ තුන් දෙනා අපි මොකද්ද? පරිමා කියලා අපි ගමු. මේ තුන් දෙනා අපි පරිපූර්ණ වායු කියලා උපකල්පනය කරමු. දැන් මේ තුන් දෙනා තාත්වික වායු තමයි නෝ අපි මෙතනදී උපකල්පනයක් කරනවා. මේ තුන් දෙනා මේ කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන්, ඒ වගේම තමයි මෙයා. කවුද? මේ අදාළ කාබනික සංයෝගය, ඇලිෆැටික සංයෝගය. මේ තුන් දෙනාම වායු. හරි. එහෙනම් ඒගොල්ලෝ පරිපූර්ණ කියලා උපකල්පනය කරලා ඒගොල්ලොන්ට අපි අවගාඩ්‍රෝ නියම දාමු. හරි. එතකොට අවගාඩ්‍රෝ නියමේ V අනුලෝම n කියන්නේ මොකද්ද? අදාළ වායුන්ගේ පරිමාතර අනුපාතයන් ඒ වාගේ මවුලතර අනුපාතයට සමානයි. ඒ කියන්නේ දැන් මෙයා ඝන සෙන්ටිමීටර් 16ක් සම්පූර්ණ ප්‍රතික්‍රියා වෙනවා. නිකන් හිතන්නකෝ නිකමට අපි හිතුව මෙයාගේ ඝන සෙන්ටිමීටර් 16කින් කාබන් ඩයොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 32ක් හැදෙනවා කියලා. දැන් මෙයා 16ක් සම්පූර්ණ ප්‍රතික්‍රියා වෙන්නේ. නිකන් හිතන්නකෝ කාබන් ඩයොක්සයිඩ් 32ක් හැදෙනවා කියලා. නිකමට හිතන්න. එතකොට මෙයාගේ 16කින් මෙයාගේ 32ක්. ඒ කියන්නේ මෙයාගේ ඝන සෙන්ටිමීටර් 16ක් ප්‍රතික්‍රියා කරාම කාබන් ඩයොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 32ක් හැදෙනවා. එතකොට මොකද්ද අපිට කියන්න පුළුවන්? අවගාඩ්‍රෝ නියම දාන්න පුළුවන්. අවගාඩ්‍රෝ නියම දැම්මහම පරිමාත්‍ර අනුපාතය මවුලතර අනුපාතයට සමානයි. එතකොට දැන් මේකේ පරිමාත්‍ර අනුපාතය කීයද?
16ට 32. එහෙනම් මවුලත් අනුපාතය කීයද? 1ට 2. එහෙනම් මේ දෙන්නගේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය 1ට 2. ඔය වගේ අදහසක් තමයි මෙතනදී අපිට උපයෝගී කරගන්න තියෙන්නේ. හරි. එතකොට කොහොම වුණත් අපිට කියනවා මෙයාගේ 16ක් මෙයාගේ 60ක් එක ප්‍රතික්‍රියා කරාම ඊළඟ මොකද්ද වෙන්නේ? ප්‍රතික්‍රියා වෙන්න ඉඩ හරිනවා. ඊළඟ පද්ධතිය කාමෘෂ්ණත්වයට ගෙනාවහම වායු පරිමාව ඝන සෙන්ටිමීටර 44යි. ඒ කියන්නේ ඉතිරි වෙච්ච පද්ධතියේ සම්පූර්ණයෙන්ම මේ සංයෝගයේ සම්පූර්ණයෙන්ම ඝන සෙන්ටිමීටර 16 ප්‍රතික්‍රියාවල ඉතුරු වෙනවා. එයත් එක්ක ඔක්සිජන් යම්කිසි ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරાવી. ඉතින් ඒ ඔක්සිජන් ගෙනුත් යම්කිසි ප්‍රමාණයක් ඉතුරු වෙන්න පුළුවන්. මෙතන හැදෙන කාබන් ඩයොක්සයිඩ් ඉන්නවා. ඒතොර මේ පද්ධතිය අවසානයේදී කාමෘෂ්ණත්වයටපත් වුණාම මේ සමස්ත පද්ධතියේම පරිමාව ඝන සෙන්ටිමීටර 44යිලු. ඊට පස්සේ අපිට කියනවා මේ අවසානයේ ඉතුරු වුණානේ ඝන 7 කියන්නේ අපි මේකකට මේ ප්‍රතික්‍රියාව වෙන්න ඉඩ හැරලා ප්‍රතික්‍රියාවෙන් පස්සේ ඉතුරු වෙනවානේ ඝන සෙන්ටිමීටර 44ක වායු මිශ්‍රණය. ඔය වායු මිශ්‍රණය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය තුලින් යවනවා. ඔය ද්‍රාවණය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය තුලින් යවනවලු. එහෙම යවුවාම ඉතිරි වෙන්නේ ඝන සෙන්ටිමීටර 12යි. තේරුම් ගන්න. දැන් මෙයා සම්පූර්ණයෙන්ම 16ම ප්‍රතික්‍රියාව වෙලා ඉතුරු වෙනවනේ. එතකොට මේ අවසාන මිශ්‍රණේ ඉන්න පුළුවන් වායු වර්ග මොනවද? අවසාන මිශ්‍රණේ ඉන්න පුළුවන් වායු වර්ග මොනවද? මෙතන කාබන් ඩයොක්සයිඩ් ඉන්න පුළුවන්. ජලය ගන්න බෑ, ජලය ලික්විඩ් නෑ. ඒ නිසා මෙතන ඉන්න කාබන් ඩයොක්සයිඩ් ගන්න පුළුවන් අවසාන මිශ්‍රණේ ඉන්න වායුවක් හැටියට. මෙතන ඉතිරි වෙච්ච ඔක්සිජන් උත් අපිට වායුවක් හැටියට ගන්න පුළුවන්. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් තමයි මේ අවසාන මිශ්‍රණේ ඉන්නේ. එහෙනම් මේ කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් සහිත මේ අවසාන මිශ්‍රණේ මුළු පරිමාව ඝන සෙන්ටිමීටර 44ක්. ඒ මිශ්‍රණය තමයි අපි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හරහා යවන්නේ. මට කියන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හරහා යවුවාම මේකේ ඝන සෙන්ටිමීටර 12යිලු ඉතුරු වෙන්නේ. කියන්නේ 44යිනුත් 12යිලු අන්තිමට ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ 32ක්ම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක මොකක් හරි ප්‍රතික්‍රියාවකට ලක් වෙනවා. මට කියන්නේ මේ දෙන්නෙන් කවුද පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්නේ? කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ආම්ලික වායුව. එහෙනම් එයා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භාෂ්මයක් එක්ක මේ වගේ ප්‍රතික්‍රියා වෙලා පොටෑසියම් කාබනේට් සහ ජලය හදනවා. හරි? ජලය හදනවා. ඒතර මෙතෙන්ට දෙයක් දාමු. ඔය වගේ. හරි? ඊටාත්ම සරල කාරණා. ඒතර තේරුම් ගන්න මෙතන හැදෙන කාබන් ඩයොක්සයිඩ් මොකක්ද වෙන්නේ එහෙනම්? මෙතන හැදෙන කාබන් ඩයොක්සයිඩ් සම්පූර්ණයෙන්ම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා වෙලා යනවා. ඒතර මෙතන හැදෙන්නේ යම්කිසි පරිමාවක් ඒ පරිමාව මෙතන සම්පූර්ණයෙන්ම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හරහා ප්‍රතික්‍රියාවට යනවා. එහෙනම් අපිට මෙතන කියනවා අවසාන වායු පරිමාවනේ. අවසාන වායු පරිමාව ඝන සෙන්ටිමීටර 44යි. ඒකෙන් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හරහා යවුවාම ඉතිරි වෙන්නේ ඝන සෙන්ටිමීටර 12යි. එහෙනම් මට කියන්න පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වෙච්ච කාබන් ඩයොක්සයිඩ් මෝල ගන්න කීයද? 44න් 12ක් අඩු කරන්න. හරි. මොකද මේ 44 ඉන්නේ මෙතන හැදුණු කාබන් ඩයොක්සයිඩ් සහ මේ ඔක්සිජන් මුළු වායු මෝල ගන්න. ඒතර ඔය 44 පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හරහා යවුවම මොකද වෙන්නේ? එතන ඉන්න කාබන් ඩයොක්සයිඩ් ඔක්කොමලම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වෙනවා. එහෙම ප්‍රතික්‍රියා වෙලා ඉතිරි වෙලා තියෙන්නේ 12යි. එහෙනම් මෙතන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හරහා එක ප්‍රතික්‍රියා වෙච්ච කාබන් ඩයොක්සයිඩ් නැත්තම් මෙතනින් හැදුණු කාබන් ඩයොක්සයිඩ් කීයද? 44න් 12ක් අඩු කරා. එම නිසා ලියන්න මොකද එම නිසා සෑදුණු කාබන් ඩයොක්සයිඩ් මෝල් ප්‍රමාණය. මෝල් නෙමෙයි පරිමාවනේ. කාබන් ඩයොක්සයිඩ් වායු පරිමාව. අවසාන පද්ධතියේ සම්පූර්ණව 44ක් තිබ්බා. හරි. සෑදුණු කාබන් ඩයොක්සයිඩ් පරිමාව හොයන්නේ. හරි. අවසාන පද්ධතියේ මුළු පරිමාව 44යි. ඒතොර මේ පද්ධතියේ කාබන් ඩයොක්සයිඩ් හරහා යවු. මේ පද්ධතියේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හරහා යවුවාම ඉතිරි වෙච්ච ගන්න 12යි. එහෙනම් 44න් 12ක් අඩු කරන්න ඝන සෙන්ටිමීටර 32ක් තමයි සෑදුණු කාබන් ඩයොක්සයිඩ් පරිමාව. හරි. හරි. එම නිසා සෑදුණු කාබන් ඩයොක්සයිඩ් පරිමාව ඝන සෙන්ටිමීටර 32ක්. හරි. 32ක් තමයි හැදින්නේ. හරි. එම නිසා සෑදුණු කාබන් ඩයොක්සයිඩ් වායු පරිමාව 32යි. එම නිසා එමෙන්ම සෑදුණු ඔක්සිජන් වායු පරිමාව කීයද? 12යි නේ.
අන්න රයිට් 12යි. right එහෙනම් දැන් මෙතන හැදුනේ කීයක්ද? එහෙනම් කාබන් ඩයොක්සයිඩ්. මෙතන කාබන් ඩයොක්සයිඩ් හැදිලා තියෙනවා ඝන සෙන්ටිමීටර් 32ක්. හරි. මෙතන කාබන් ඩයොක්සයිඩ් හැදිලා තියෙනවා ඝන සෙන්ටිමීටර් 32. ඒ කියන්නේ මෙයාගේ 16ක් ප්‍රතික්‍රියා කරාම කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා ඝන සෙන්ටිමීටර් 32ක්. නේ? එහෙනම් අපිට මොකක්ද කියන්න පුළුවන්? මම මේකම කරනවා එහෙනම්. හරි. අපිට පුළුවන්. දැන් අපිට මෙතනින් පැහැදිලිනේ මොකද්ද? මේ අදාළ සංයෝගයේ කාබන් ඩයොක්සයිඩ් අතර මවුල් අනුපාතය කීයද? 1ට n. 1ට n නේ. වෙනම පේනවා මේ 1ට n. ඒ වගේම තමයි දැන් අපි මේගොල්ලෝගේ ඇත්තටම වායු මවුල් අනුපාත දන්නවනේ. දැන් මෙයා මේ පරිමා තමයි තියෙන්නේ හරි. මෙයාගේ සම්පූර්ණයෙන්ම 16ක් ප්‍රතික්‍රියා කරාම මෙයාගේ 32ක් හැදෙනවා. නමුත් අපි ඇවගාඩ්‍රෝ නියමයේ අනුව මොකද්ද අපි කියන්නේ? පරිමාතර අනුපාතය මවුල් අතර අනුපාතයට සමානයි. එහෙනම් මේගොල්ලෝගේ මවුල් අතර අනුපාතය අපිට ගන්න පුළුවන් 16ට 32. එහෙනම් මෙතනින් සුළු කරාම n ට අපිට උත්තරයක් එනවා n සමානයි 2යි කියලා. හරි. අපිට n ට උත්තරයක් ගන්න පුළුවන් n සමානයි 2යි කියලා. හරි. n සමානයි 2යි කියලා ගන්න පුළුවන්. හරි. n ට උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් n ට උත්තරේ අපි ගත්තා. n සමානයි 2 කියලා n ට උත්තරේ ගත්තා. දැන් අපි m ට උත්තරේ ගත්තා නම් හරිනේ. නේද? m ට උත්තරේ ගත්තා නම් හරි. එතන මේ අපි ඔක්සිජන්ව යොදාගමු. හරි. අපි ඒකට ඔක්සිජන්ව යොදාගමු. කොහොමද යොදාගන්නේ? අපි ඒකට ඔක්සිජන්ව යොදාගමු. ඒක හොයන්න. කොහොමද ඔක්සිජන්ව යොදාගන්නේ? හරි රයිට් එහෙනම් මේක මකන්න. හරි. දැන් ප්‍රතික්‍රියාවට දායක වෙච්ච ඔක්සිජන් පරිමාව කීයද? 60යි නේ. අපි ලියමු ප්‍රතික්‍රියාවට දායක වූ O2 පරිමාව. හරි. ප්‍රතික්‍රියාවට දායක වූ O2 පරිමාව ඝන සෙන්ටිමීටර් 60යි. ඝන සෙන්ටිමීටර් 60යි. එහෙනම් ඉතිරි වූ ගානක් දන්නවනේ. ඉතිරි වූ O2 පරිමාව කීයද? ඝන සෙන්ටිමීටර 12යි. ඇයි? ඒ අපි කියවනේ දැන් අවසාන එක 44යි. ඒකෙන් 32ක් දැන් අවසාන පරිමාව 44නේ. ඒක පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ගෙවුවා මෙතන කාබන් ඩයොක්සයිඩ් 32ක් දිය වෙනවා. ඉතුරු 12 ඔක්සිජන්. එහෙනම් දාපු ගාන 60යි ඉතිරි වෙච්ච ගානේ. දාපු ගාන 60යි ඉතිරි වෙච්ච ගාන 12. එහෙනම් ප්‍රතික්‍රියා වෙච්ච ගාන මොකක්ද? එම නිසා ප්‍රතික්‍රියා O2 පරිමාව ප්‍රතික්‍රියා වෙච්ච O2 පරිමාව මොකද්ද කරන්නේ? 60න් 12 කළු කරමු. 48යි. 48යි. මම හිතන්නේ ඕල්න මේක පේනවනේ. 48යි. හරි. ප්‍රතික්‍රියාවට යොදපු ගාන 60යි ඉතිරි වෙච්ච ගාන 12යි. එහෙනම් ප්‍රතික්‍රියා වෙච්ච ඔක්සිජන් මෝල ගාන කීයද? 48යි. මෙතන මේ n නෙමෙයි හරි 12. උන් n වගේ පෙනිය. 48යි. එහෙනම් ඊළඟට අපි 48 හොයාගත්තන්නේ. හරි. එහෙනම් මේක මකමු. එහෙනම් අපිට පුළුවන් මොකක් කරන්න? අපිට මෙතන පේනවා මෙයා සහ මෙයා අතර මවුල අනුපාතය. CnH 3NOM ඔක්සිජන් අතර මවුල අනුපාතය කොහොමද? මේ සංකේත කීයද? 1ට මෙයාගේ නේ. 1ට මෙයාගේ. 1ට 7න් බෙදීම 2 රින n බෙදීම 2යි. તો අපි දන්නවා දැන්
පරිමාතර අනුපාතය මවුල අතර අනුපාතයට ගමු. දැන් මෙයාගේ 16ක් එක්ක මෙයාගේ කීයද ප්‍රතික්‍රියා වුනේ? දැන් අපි උත්තරේ ගත්ත ඉස්සෙල්ලා. මෙයාගේ 16ක් එක්ක මෙයාගේ ප්‍රතික්‍රියා වුනේ කීයද? 48ක් ඉස්සෙල්ලා ගත්තේ. එහෙනම් 16ට 48යි. හරි. 16ට 48යි. එහෙනම් ඔක සුළු කරාම එනවා m සමාන 1යි කියලා උත්තරේ එනවා. m ට උත්තරේ 1යි කියලා එනවා. එහෙනම් n සමානයි 2යි m සමානයි 1යි. කියලා ඔය විදිහට උත්තරේ ගන්න පුළුවන් අපිට. ඒ විදිහට උත්තරේ ගන්න පුළුවන්. හරි n සමානයි 2යි m සමාන 1යි කියලා ගත්තා. එහෙනම් අවසානයේදී අපි අනුක සූත්‍රය ගමු. එහෙනම් මේ ටික මතකද? දැන් මේ ටික ඕනේ නැහැ. එහෙනම් අනුක සූත්‍රය ගමු අපි. කොහොමද? n කියන්නේ 2යි තොර මේ දෙයක් වුණාම මෙතන 6ක් වෙනවා m කියන්නේ 1යි. එහෙනම් මෙන්න c2යි h6යි o. c2යි h6යි o. ඒක තමයි අනුක සූත්‍රය. හරි. මේක තමයි අනුක සූත්‍රය. දැන් අපිට කියනවා මේ A ලෝහමය සෝඩියම් සමග ප්‍රතික්‍රියා කරාම හයිඩ්‍රජන් පිට කරනවා. තේරුම් ගන්න. සෝඩියම් වගේ ලෝහයක් එක්ක S ගුණු ඉන්න සෝඩියම් වගේ ලෝහයක් එක්ක කිසියම් ප්‍රභේදයක් ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා කියලා කියන්නේ ඒ සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ ආම්ලික දෙයක්. අපිට තේරුම් ගන්න ආම්ලික මොනවයි කෙනෙක්ද සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ඔක්සෝ අම්ලනේ සල්ෆියුරික් HCl නයිට්‍රික් වගේ කට්ටිය ගත්තොත් නේ සෝඩියම් එක ප්‍රතික්‍රියා වෙනවා. ඒතර විශේෂයි HCl වගේ ගත්තොත් හයිඩ්‍රජන් පිට වෙනවා. නමුත් මේවයි කාබනික සංයෝගයක් ගත්තොත් මොනවයි කාබනික සංයෝග සාමාන්‍ය සෝඩියම් එක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරන්නේ. අපි දන්නවා ඔය මධ්‍යසාර ෆීනෝල් ඊට පස්සේ කාබොක්සිලික් අම්ල. ඔය වගේ කට්ටිය සෝඩියම් එක හයිඩ්‍රජන් පිට කරනවා නේ. අග්‍රස්ත හයිඩ්‍රජන් සහිත ඇල්කයින්. දැන් මෙතන ඔක්සිජන් ඉන්න කිසියම් සංයෝගයක් වෙන්නත් එපා. දැන් අපි දන්නවා මෙතෙන්දි කොහොමත් ෆීනෝල් වගේ කට්ටිය හරියන්නේ නැහැ. අපිට මුලින්ම කියලා තියෙනවා මේක ඇලිෆැටිකයි කියලා. ඒ කියන්නේ ඇරෝමැටික නෙමෙයි. බෙන්සින් කොහොමත් සම්බන්ධ වෙන්න බෑ. අනේ කොහොමත් බෙන්සින් මේකේ සම්බන්ධ වෙන්න බෑ. මෙතන කාබන් පරමාණු දෙකයි. එතන කාබොක්සිලික් වගේ වෙන්න බෑ. ඇයි? කාබොක්සිලික් වුණොත් ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. තේරුණාද? එහෙනම් අපිට පැහැදිලි මොකද්ද? මෙයා අනිවාර්යයෙන්ම මධ්‍යසාරයක් වෙන්න ඕන. ඉතින් මෙයාට අපි මේ වගේ මධ්‍යසාරයක් අඳින්න පුළුවන්. CH3 CH2 OH එතනෝල් වඳින්න පුළුවන්. එහෙනම් එතනෝල් තමයි උත්තරේ. දැන් ව්‍යුහ අඳින්න කියලා තියෙන ව්‍යුහයක් හරි ව්‍යුහ අඳින්න බෑ. මොකද මෙයාගේ සමායක නැහැ. තව විදිහකට මෙයා වෙනස් කරලා අඳින්න බෑ. හරි. එහෙනම් මෙයා විතරයි. හරි. එහෙනම් මෙන්න ව්‍යුහය. එහෙනම් අපි මේ කොටස සම්පූර්ණයෙන් අවසන් කරමු. හරි. හොඳයි අපි එහෙනම් එතන සිම්පල් A කොටස සම්පූර්ණයෙන් කතා කරලා අවසන්. අපි සිම්පල් B බලමු. එතන ඕගනික් ප්‍රශ්නයක් තියෙන්නේ. අපි දිගටම කතා කරලා මේක අවසන් කරමු. තොර බලන්න අපිට කියලා කියනවා මෙතන කියුමීන් කියලා අපිට සංයෝගයක් දීලා තියෙනවා. ඕගනික් වල ටිකක් අලුත් එක්කෙනෙක් නේ. මේ ඕගනික් ප්‍රශ්නේ අපිට මෙතන දීලා තියෙනවා කියුමීන් කියලා කෙනෙක් ගැන අපිට මෙතන කියලා තියෙනවා මේ එයාගේ ව්‍යුහය මෙහෙමද. දැන් අපිට මේ කියුමීන් කියන කෙනා කවුද කියන එක අපි දැනන් සිටීමත් අවශ්‍ය නැහැ. නමුත් එයාගේ ව්‍යුහය අපිට දැන් දීලා තියෙනවා. CH3 CH3 මේ වගේ කාබනික සංයෝගයක්. එයාගේ අපිට තියෙන එතිල්
බෙන්සීන් නැත්නම් 1 මෙතිල් බෙන්සීන් කියලා ওই විදිහට අපිට එයාගේ IUPAC නාමයක් දීලා තියෙනවා. අපිට කියනවා මෙන්න මේ සංයෝගය මේ කියුමීන් කියන සංයෝගය අපිට පුළුවන්ලු අම්ල උත්ප්‍රේරක හමුවේදී ෆිඩල්ක්‍රාෆ්ට් ප්‍රතික්‍රියාවට සංසන්දක වන අයුරින් බෙන්සීන් සහ ප්‍රොපීන් අතර ප්‍රතික්‍රියාවෙන් මේව ගන්න පුළුවන්. ඒ අදහස මොකද්ද? දැන් අපි දන්නවා බෙන්සීන් සමග අපිට දැන් අපි දන්නවා බෙන්සීන් සමග ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා නේ. මම සරලව එක්කෙනෙක් ලියන්නම්කෝ. අපිට පුළුවන් මේ වගේ බෙන්සීන් වලයකට මේ CH3Cl හරි මම ගත්ත මේ වගේ ඇල්කිල් හෙලයිඩයක් නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් උත්ප්‍රේරකයට තියෙද්දි අපිට පුළුවන් මේ විදිහට CH3 කාණ්ඩයක් නැත්නම් R කාණ්ඩයක් බෙන්සීන් වලට සම්බන්ධ කරන්න. හරි ඔය වගේ ප්‍රතික්‍රියාවක් අපිට කරන්න පුළුවන්. අපි මේ වගේ ප්‍රතික්‍රියාවක් ඉගෙන ගන්න ඕගනික් වල බෙන්සීන් යටතේදී. එතකොට මේ නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් උත්ප්‍රේරක යටතේදී ඇල්කිල් හෙලයිඩයක් මේ විදිහට ප්‍රතික්‍රියා කරවන්න පුළුවන් බෙන්සීන් සමග. මේ බෙන්සීන් සමග ප්‍රතික්‍රියාව මේ වගේ අපිට මෙතිල් බෙන්සීන් නැත්නම් ටොලුයින් කෙනෙක් ගන්න පුළුවන්. ඒ වගේම පොදුවේ මේ වගේ ඇල්කිල් හෙලයිඩයක් අරගෙන මේක පැහැදිලි කරේ. ඒතොර සාමාන්‍ය පොදුවේ ගත්තාම ඕනෑම ඇල්කිල් හෙලයිඩයක් මේ විදිහට අපිට ඕනෑම කියන වචනේ එතෙන්ට සුදුසු නැහැ. සමහර ඇතන් තත්ත්වයටදී හැම ඇල්කිල් හෙලයිඩයක්ම මේකට මේ වගේ ප්‍රතික්‍රියාවකට සුදුසු නැහැ. නමුත් මම කියන්නේ පොදුවේ ගත්තාම ඇල්කිල් හෙලයිඩ මේ වගේ නිර්ජල ඇලුමිනියම් ක්ලෝරයිඩ් උත්ප්‍රේරක යටතේදී බෙන්සීන් සමග ප්‍රතික්‍රියා කරලා මේ විදිහට අපිට ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒතර මෙතනදී තේරුම් ගන්න මෙතනදී ඕගලන්ට ඕගනික් පිළිබඳ යම්කිසි දැනුමක් තියෙනවා. ඒ වගේම තමයි ඕගනික් වල යම්කිසි ඕගනික් වල යාන්ත්‍රණ ගැන යම්කිසි අදහසක් ඇති. එතෙන්දී මම දැන් ඔය ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ, ඉලෙක්ට්‍රෝෆිලික ආකලන කිව්වහම ඕගොල්ලෝ සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් වෙනවා. එතකොට මොකද්ද මේ ඉලෙක්ට්‍රෝෆයිලයක් කියන්නේ? ඉලෙක්ට්‍රෝෆයිලයක් කියන්නේ කවුද? ඉලෙක්ට්‍රෝෆයිලයක් කියලා කියන්නේ ඍණාරෝපණ වලට කැමති කෙනෙක්. නේ? ඉලෙක්ට්‍රෝෆයිලයක් කියන්නේ ඍණාරෝපණ වලට කැමති. ඒතකොට ඍණාරෝපණ වලට කැමති ඍණාරෝපණ ඕන කෙනෙක්. නේ? ඍණාරෝපණ වලට කවුද වඩාත් ආකර්ෂණය වෙන්නේ? ඍණාරෝපණ අඩු කෙනෙක් නේ. කියන්නේ සාපේක්ෂව ධනාරෝපිත දෙයක් තමයි ඍණාරෝපණ වලට කැමති නැත්නම් ආකර්ෂණය වෙන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝෆයිලයක් ගත්තාම පොදුවේ එයා ධනාරෝපිතයි. උදාහරණයක් ගත්තොත් මේ හයිඩ්‍රජන් ප්ලස් y කෙනෙක් ගත්තොත් නේ ඉලෙක්ට්‍රෝෆයිලයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒතර මේ වගේ H+ හැටියට දැන් මේ H+ ගත්තොත් හයිඩ්‍රජන් ගත්තොත් මෙතන ඇයි මේ හයිඩ්‍රජන් ප්ලස් නැත්නම් H+ අයනයක් ඇයි ඉලෙක්ට්‍රෝන උන කෙනෙක් වෙන්නේ? තේරුම් ගන්න අපි දන්නවා හයිඩ්‍රජන්ට තියෙන ඉලෙක්ට්‍රෝන එකයි. H+ කියන්නේ තියෙන ඉලෙක්ට්‍රෝනයත් පිට කරලා. ඒතකොට ඉලෙක්ට්‍රෝන එකක්වත් නැහැ. ඒ නිසා හැම වෙලේම මේ අර මොකද්ද කරන්නේ ඉලෙක්ට්‍රෝන ගහණයෙන් වැඩි නැත්නම් ඉලෙක්ට්‍රෝන ඝනත්වයෙන් වැඩි කෙනෙක් හැම වෙලේම මේ වගේ ඉලෙක්ට්‍රෝෆයිල් වලට උදව් කරනවා. කොහොමද උදව් කරන්නේ? ඒ තමා සතු ඉලෙක්ට්‍රෝන මේගොල්ලන්ට ලබා දීලා. නේ? ඔන්න ඒ වගේ අදහසක් තමයි උතන තියෙන්නේ. දැන් අපිට ගත්තොත් මේ වගේ ධනාරෝපිත කට්ටිය ඉලෙක්ට්‍රෝෆයිල් හැටියට ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තට සාපේක්ෂව කියන්නේ ධන ආරෝපණයක් නැහැ. නමුත් සාපේක්ෂව මොකද්ද? ධන ද්‍රව්‍ය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු. උදාහරණයක් ගත්තොත් දැන් නිකන් හිතන්නකෝ අපි මේ වගේ HCl ගමු. HCl ගත්තොත් අපි දන්නවා මෙතන හයිඩ්‍රජන් ඩෙල්ටා ප්ලස් මෙතන ඩෙල්ටා මයිනස්. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? ඒකෙන් අදහස් වෙන්නේ අපි දන්නවා ක්ලෝරින් වල විද්‍යුරින්තාව හයිඩ්‍රජන් වලට වඩා වැඩි. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම ක්ලෝරින්ගේ පැත්තට ඇදගෙන ඉන්නේ. ඒතර මේ බන්ධනයේ ස්වરૂපය පිටතින් බැලුවාම අපිට පේන්නේ මෙන්න මේ වගේ. ඔය වගේ. තේරුණාද? එතකොට ඉලෙක්ට්‍රෝන වලාව මෙහෙ තමයි වැඩියෙන් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන වලාව මෙහෙට තල්ලු වෙලා තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් හයිඩ්‍රජන් වලට ඩෙල්ටා ප්ලස් නේ සාපේක්ෂව ධන ද්‍රව්‍ය ස්වභාවයක් ලැබිලා තියෙනවා හයිඩ්‍රජන්ට. එතකොට දැන් මේ මම එක උදාහරණයක් ගත්තා. දැන් අපි දන්නවා දැන් බෙන්සීන් එක්ක ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා සිද්ධ කරද්දි තේරුම් ගන්න ඉතින් නමින්ම තේරෙනවා ඉලෙක්ට්‍රෝෆයිල නේ ඉලෙක්ට්‍රෝෆිලික. ඒකට ඉලෙක්ට්‍රෝෆයිල තමයි බෙන්සීන් සමග ඒ වෙලේදී ප්‍රතික්‍රියා කරන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් මේ ලියු ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවකට උදාහරණයක්. අපි දන්නවා බෙන්සීන් කියන්නේ ෆයි බන්ධන 3ක් තියෙන නේ. ඒතර ෆයි බන්ධන ඉලෙක්ට්‍රෝන වලාවක් තියෙන නේ. ඒ ෆයි බන්ධනය තනින් තනට මාරු වෙනවා. සම්ප්‍රයුක්තව යද්දි අපිට බෙන්සීන්ගේ සම්ප්‍රයුක්තව යද්දි අපිට ඒක පැහැදිලි. තේරුම් ගන්න. එතකොට සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන ගහනින් වැඩි කාබනික සංයෝගයක් තමයි බෙන්සීන් කියන්නේ.
නිසා මේ බෙන්සීන්ට ඉලෙක්ට්‍රෝෆයිල් නිකම්ම ආදේශ වෙනවා. ආකර්ෂණය වෙනවා. ආදේශ කතා කොට පැත්තකින් තියමු. හරි. බෙන්සීන්ට මොකක්ද වෙන්නේ? නිකම්ම මොකක්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝෆයිල් ආකර්ෂණය වෙනවා. ඇයි? බෙන්සීන්ගේ ඉලෙක්ට්‍රෝන ගහණය වැඩි සාපේක්ෂව. ඒ නිසා ඉලෙක්ට්‍රෝෆයිල් කොහොමත් නිකම්ම ආකර්ෂණය වෙනවා. කැමැත්තෙන්ම ආකර්ෂණය වෙනවා. දැන් මේවම ලියපු ප්‍රතික්‍රියාවෙත් මෙතන ඉලෙක්ට්‍රෝෆයිලයක් සහභාගී වෙනවා. කවුද ඉලෙක්ට්‍රෝෆයිල්? මෙන්න මෙයා. CH3+ නේ. CH3+. ඇයි CH3Cl වල ක්ලෝරීන්ගේ විද්‍යුත් ඍණතාවද අපි දන්නවා ඇල්කිල් හේලයිඩ් එක ගත්තාම මොකද වෙන්නේ? ඇල්කිල් හේලයිඩ් එක හරි මේ වගේ හැඩජන පරමාණු තියෙනවා. අපි උදාහරණයක් ඇදී CH3Cl ගමු. එතකොට මේ කාබන්ට සාපේක්ෂව මේ ක්ලෝරීන්ගේ විද්‍යුත් ඍණතාව ඉහළ නිසා මේ විපද ඉලෙක්ට්‍රෝන වලාව මේ පැත්තට ක්ලෝරීන්ගේ පැත්තට ඇදිලා තියෙන්නේ. නේ? ක්ලෝරින් ඇදගෙන ඉන්නේ. ඒ නිසා ක්ලෝරින් මත සාපේක්ෂව ඩෙල්ටා මයිනස් ආරෝපණයක් ලැබෙනවා. කාබන් මත ඩෙල්ටා ප්ලස්. ඒ කියන්නේ කාබන්ට ඉලෙක්ට්‍රෝන ඕනයි. හරි? ඒ නිසා මේ වගේ ධනායන නැත්නම් මේ වගේ කාබු කැටයනයක් නේ. අපි මේ කට්ටියට කියනවා කාබු කැටයන කියලා. මේ වගේ කාබු කැටයනයක් අපිට ඉලෙක්ට්‍රෝෆයිලයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් අපි බෙන්සීන්ගේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ගත්තාම මේකේ ක්ලෝරිනීකරණය තියෙනවා. ඒ කියන්නේ හැලජනීකරණය. ඊට අමතරව මේ වගේ ඇල්කිල් කරන තියෙනවා, ඒසයිල් කරන තියෙනවා, නයිට්‍රෝ කරන තියෙනවා. ඔය හැම තැනකදීම නයිට්‍රෝකරණයක් ඔය හැම තැනකදීම ඉලෙක්ට්‍රෝෆයිලයක් සහභාගී වෙන ප්‍රතික්‍රියාවට. දැන් මම මෙතන ලියුවා ඇල්කිල් කරණය. ඒතර මේ ඇල්කිල් කරණයේ අපි මේ ඇල්කිල් හෙලයිඩ් එක ගත්තොත් එතනින් එළියට එන ඉලෙක්ට්‍රෝෆයිල් කවුද? මෙන්න මෙයා තමයි ඉලෙක්ට්‍රෝෆයිල්. ඒතර මේ ඉලෙක්ට්‍රෝෆයිල් තමයි නේ. මේ ඉලෙක්ට්‍රෝෆයිලේ තමයි බෙන්සීන් එක්ක ප්‍රතික්‍රියා කරලා අවසානයේදී මේ වගේ ඵලයක් දෙන්නේ. හරිනේ. ඒක ඕක අපිට පැහැදිලි. කවුද මෙතන ඉලෙක්ට්‍රෝෆයිල් කියලා අපිට දැන් තේරෙනවා. දැන් මෙතනදී අපිට මොකක්ද කියන්නේ? මේකෙදී මේ ප්‍රශ්නේදී කියන්නේ බෙන්සීන් මෙන්න මේ වගේ ඇල්කීනයක් එක්ක ප්‍රතික්‍රියා කරලා මොකද්ද වෙන්නේ? මේ වගේ ඇල්කීනයක් එක්ක අපිට ඇල්කීනේ දීලා තියෙන ප්‍රොපීන් වනේ. ප්‍රොපීන් එක්ක ප්‍රතික්‍රියා කරලා මේ වගේ අපිට කියනවා අර ඉස්සෙල්ලා කියපු කියුමීන් නේ. කියුමීන් කියන සංයෝගය මේ විදිහට හදා ගන්නවා. හරි. එතනදී තේරුම් ගන්න අම්ල උත්ප්‍රේරකයක් හමුවේදීලු මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ. එතකොට දැන් ඇත්තටම අපේ සිලබස් එක ඇතුලේ මේ වගේ ප්‍රතික්‍රියාවක් අපි කතා කරලා නැහැ. නමුත් මේක මේ ප්‍රතික්‍රියාව හොඳින් අධ්‍යයනය කරපු කෙනෙක්ට තේරෙන අපි ඉගෙනගත්ත ප්‍රතික්‍රියා තමයි මේක ඇතුලේ තියෙන්නේ. කියන්නේ ප්‍රතික්‍රියා දෙකක් එකට දාලා තමයි තියෙන්නේ මෙතන. දැන් මේක අපිට කියන්නේ මේ බෙන්සීන් නේ. බෙන්සීන් ප්‍රොපීන් එක. හරි. ප්‍රොපීන් එක ආම්ලික උත්ප්‍රේරකයක් යටතේදී. ආම්ලික කියන්නේ H+ නේ. ඔව්. එතකොට ආම්ලික මාධ්‍යයක් ආම්ල උත්ප්‍රේරකය කියන්නේ එතන H+ තමයි ඉන්නේ. එයාත් එක්ක මෙන්න මේ වගේ අපි ඉස්සෙල්ලා ලියපු කියුමීන් කියන සංයෝගය මේ විදිහට හදනවා. හරි. කියුමීන් කියන සංයෝගය මෙන්න මේ විදිහට හදනවා. හරි. එතකොට දැන් කොහොමද මේ වගේ දෙයක් වෙන්නේ නේ? මේ ප්‍රොපීන් හරි. ප්‍රොපීන් බෙන්සීන් එක්ක ආම්ලික උත්ප්‍රේරකයක් හමුවේදී මේ විදිහට ප්‍රතික්‍රියා වෙලා මේ වගේ සංයෝගයක් හදනවා. හරි. දැන් ඔය ප්‍රතික්‍රියාව අපිට දීලා තියෙනවනේ. දැන් මේක ඇත්තටම කොහොමද වෙන්නේ? හරි කොහොමද මේ වගේ කොටස මේ වගේ කාණ්ඩයක් බෙන්සීන් වලට මේ වගේ ප්‍රතික්‍රියාවකින් මේ වගේ ප්‍රතික්‍රියක උපයෝගී කරගෙන කොහොමද මේ වගේ කෙනෙක් තනින්නේ නේ? ඒ වගේ කෙනෙක් හැදෙන්නේ කොහොමද කියන එක අපිට ප්‍රශ්නයක්. ඔව් දැන් ඒක විතර මොකද්ද සිද්ධ වෙන්නේ? මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ? මෙතන දැන් අපි ඉලෙක්ට්‍රෝෆයිල ගැන කතා කරා, ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ගැන කතා කරා නේ. දැන් කතා කරලා තියෙන්නේ. මෙතන වෙන්නේ බෙන්සීන් ප්‍රොපීන් එක්ක ආම්ලික උත්ප්‍රේරක මාධ්‍යයක් යටතේදී මේ වගේ ඵලයක් හදනවා. දැන් අපි බලමු කොහොමද මේ ප්‍රොපීන් ආම්ලික මාධ්‍යයක් යටතේදී බෙන්සීන් එක්ක ප්‍රතික්‍රියා වෙලා මේ වගේ සංයෝගයක් හදන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. හරි? මොකද අපි මේ වගේ ප්‍රතික්‍රියා මෙහෙම දැකලා නැහැ නේ. අපි මෙහෙම මේ වගේ ප්‍රතික්‍රියා මෙහෙම අපි අර තියරි වශයෙන් මේ වගේ ප්‍රතික්‍රියා අපි ඉගෙනගෙන නැහැ. හරි? දැන් අපි බලමු එහෙනම් කොහොමද මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කියලා. දැන් මේකේ රෝම ඉලක්කම් පළවෙනි ප්‍රශ්නෙන් අහනවානේ මෙහෙම දෙයක්. හරි?
මේකේ රෝම ඉලක්කම් පළවෙනි ප්‍රශ්නෙන් අහනවා ප්‍රොපීන්හි ද්විත්ව බන්ධනයේට H+ ආයන පහර දීමෙන් සෑදිය හැකි කාබු කැටයන දෙකෙහි ව්‍යුහ ලියන්න. හරි. එහෙනම් මෙහෙම දෙයක් නෙවෙන්නේ. දැන් අපි ප්‍රොපීන් ගත්තොත් මේ විදිහටනේ CH3 CH double bond CH2 නේ. එතකොට මෙන්න මේ වගේ ප්‍රොපීන් කෙනෙක් කෙනා. දැන් අපි ගත්තොත් H+ නේ. ආම්ලික මාධ්‍යයේ ඉන්නේ H+ නේ. එතකොට මෙතන මොකද්ද වෙන්නේ අපිට කියනවා ප්‍රොපීන්හි ද්විත්ව බන්ධනයේ H+ ආයන පහර දීමෙන් සෑදිය හැකි කාබෝ කැටයන දෙකෙහි කාබෝ කැටයන දෙකක් හැදෙන්න පුළුවන්ලු. අපෙන් අහනවා මේ කාබෝ කැටයන දෙකම මොනවද කියලා අපෙන් අහනවා. දැන් මේ H+ කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන උණ කෙනෙක්. ඔයගොල්ලෝ මේක අර අපි ගත්තොත් ඇල්කීන HBr HCl වගේ ඇල්කිල් හෙලයිඩත් එක්ක සිද්ධ වෙන ප්‍රතික්‍රියා ඉලෙක්ට්‍රෝෆිලික් ආකලන. ඒකෙදී මේ ප්‍රතික්‍රියාවලට දාලා යාන්ත්‍රණ ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති. ඒ යාන්ත්‍රණ වලදීත් වෙන්නේ මෙහෙම දෙයක්. නේ? ඔව්. මේ ෆයි බන්ධනයක් ගත්තාම මේ විදිහට H+ පහර දීමක් සිද්ධ වෙනවා. ඒ පහර දීමෙන් අපිට පුළුවන් කාබු කැටයන දෙයක් හදාගන්න. දැන් අපෙන් අහන්නේ කාබු කැටයන දෙක මොකක්ද කියලා. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ අර මේ ඉගෙනගෙන ඇති අපි ගත්තොත් ඇල්කීනයක් HBr එහෙම නැත්නම් HCl වගේ ඇල්කිල් හෙලයිඩයක් එක ප්‍රතික්‍රියා වෙද්දී හයිඩ්‍රජන් ගිහිල්ලා බෙදින්නේ අදාළ ඇල්කීනේ හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව වැඩි කාබන් පරමාණු නේ. දැන් උදාහරණයක් ගත්තම මේක ගන්නකො. මේකේ හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව වැඩි නැත්නම් වැඩි හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා තියෙන්නේ මොන කාබන් පරමාණුවටද? මේ කාබන් පරමාණුවට නේ. මේ කාබන් පරමාණුවට තමයි වැඩිපුර හයිඩ්‍රජන් සම්බන්ධලා තියෙන්නේ. මේ කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු එකයි. මේ කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් මේ H+ ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් කියන H+ ගිහිල්ලා සම්බන්ධ වෙන්න ඕනේ මෙන්න මේ කාබන්ට කියලා. හයිඩ්‍රජන් පරමාණු වැඩිම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා තියෙන කාබන්ට කියලා අපි සාමාන්‍ය තියරි එකක් වශයෙන් කියනවා. ඇයි මේ වැඩි හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් බැඳුණු කාබන් පරමාණුවට බැඳෙන්න ඕනේ. මොකද හේතුව? ඒ හේතුවත් අපි දැන් ඊළඟට මේකේ රෝම ඉලක්කම් 2 හරි නැත්නම් 3න් හරි අහනවා. හරි? රයිට්. කොහොම වුණත් මේ H+ ගිහිල්ලා මේ කාබන්ට බැඳෙන්න පුළුවන්. සාමාන්‍ය අපි කියනවා හරිනම් මේ කාබන්ට බැඳෙන්න ඕනේ. ඒ හැර මේ කාබන්ට බැඳෙන්නත් පුළුවන්. ඒතොර මේ කාබන්ට බැඳලා මේ හයිඩ්‍රජන් H+ ගිහිල්ලා මේ කාබන්ට බැඳුනහම එක වර්ගයක කාබෝ කැටයනක් හැදෙනවා. මේ H+ ගිහලා මේ කාබන්ට බැඳුනහම තව වර්ගයක කාබෝ කැටයනක් හැදෙනවා. දැන් අපි බලමු මේ කාබෝ කැටයන වර්ග දෙක මොකක්ද කියලා. මොනවද? මේ H+ ගිහිල්ලා මේ කාබන්ට බැඳුනොත් හැදෙන කාබෝ කැටයනේ මොන වගේද? නේ H+ ගිහලා මේ කාබන්ට බැඳුනොත් මෙන්න මේ වගේ කාබෝ කැටයනක් හැදෙන්නේ. CH3 CH2 CH2+ මෙන්න මේ වගේ කෙනෙක් හැදෙන්නේ. නේ H+ ගිහිල්ලා මැද කාබන් පරමාණුවට බැඳුනොත් මේ වගේ කාබෝ කැටයනයක් තමයි හැදෙන්නේ. පැහැදිලි නේද? මෙතන ගිහලා හයිඩ්‍රජන් කෙනෙක් බැඳෙනවා වැඩිපුර. ඒතකොට මෙතන හයිඩ්‍රජන්ලා දෙන්නෙක් වෙනවා. හරි. නමුත් තේරුම් ගන්න මෙතන අර මේ එක ඉලෙක්ට්‍රෝන යුගලක් මෙතන කාබන් යොදා ගන්නවා හයිඩ්‍රජන් එක බන්ධනය හදන්න. ඒතකොට මෙතන ඉතිරි වෙන්නේ තනි බන්ධනය විතරයි. ඒ විතර නෙමෙයි කාබන්ට හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතකොට කාබන්ට බන්ධන 3යි තියෙන්නේ. කාබන්ට බන්ධන අපිට කාබන් ඉලෙක්ට්‍රෝන 3යි තියාගෙන ඉන්නේ. බන්ධන ඉලෙක්ට්‍රෝන. නමුත් එයාට 4ක් තියාගන්න පුළුවන්. දැන් ඉලෙක්ට්‍රෝන 3යිනේ තියාගෙන ඉන්නේ. එහෙනම් එයාට එක ඉලෙක්ට්‍රෝනයක ඌනතාවක් තියෙන නිසා තමයි කාබන් පරමාණුව මත ධනාරෝපණයක් ඇති වෙන්නේ. ඊළඟට ඔය H+ ගිහිල්ලා මේ කාබන්ට බැඳෙන්නත් පුළුවන්. මේ කාබන්ට බැඳුනහම ඉන්නේ මෙන්න මේ වගේ කාබෝ කැටයන. හරි. මෙන්න මේ වගේ කාබෝ කැටයන. එහෙනම් මෙන්න මේ කාබෝ කැටයන දෙක තමයි හැදෙන්න පුළුවන් කාබෝ කැටයන දෙවර්ගය. හරිද? ඒතර මේකේ පළවෙනි උත්තරේට එන්නේ මෙන්න මේ දෙන්න. එකක් H+ ගිහිල්ලා මේ කාබන්ට බැඳුනහම මේ වගේ කාබෝ කැටයනයක් එනවා. අනිත් එක H+ ගිහිල්ලා මෙතන කාබන්ට බැඳුනහම මේ වගේ කාබෝ කැටයනයක් එනවා. හරි? ඔබ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. හරි? H+ ගිහිල්ලා එක්ක මෙයාට බැඳෙන්න පුළුවන් නැත්නම් මෙයාට බැඳෙන්න පුළුවන්. මෙයාට බැඳුනහම වෙන්නේ මේ වගේ සංයෝගයක් ඇති. මෙයාට බැඳුනහම
මෙන්න මේ වගේ සංයෝගයක් තමයි මේ වගේ sorry කාබු කැටයනයක් ඉන්නේ. හරි. right. එහෙනම් ඔය දෙන්න තමයි එන්න පුළුවන් කාබු කැටයන දෙවර්ගය. දැන් මේකේ රෝම ඉලක්කම දෙක බලන්න. රෝම ඉලක්කම දෙකෙන් අහනවා මේ කාබෝ කැටයන දෙකෙන් වඩාත් ස්ථායි කාබෝ කැටයනේ කවුද කියලා. මේ කාබෝ කැටයන දෙකෙන් වඩාත් ස්ථායි කාබෝ කැටයනේ කවුද කියලා අහනවා. කොහොමද අපි කාබෝ කැටයනයක ස්ථායීතාව තීරණය කරන්නේ? අපි දන්නවා කාබෝ කැටයන වර්ග 3ක් ඉන්නවා. කාබෝ කැටයන වර්ග 3ක් ඉන්නවා. දැන් මම හිතන්නේ ඕගොල්ලෝ මේකේ රෝම ඉලක්කම් එකට උත්තරේ දැන් මේ විදිහට අරන් ඇති. ඒ නිසා මම මේක මකනවා. රෝම ඉලක්කම් දෙකට උත්තරේ සපයන්න නම් අපිට මෙන්න මේක දැනන් ඉන්න ඕනේ. මොකද්ද? කාබෝ කැටයන වර්ග 3ක් ඉන්නවා. ඒ තමයි ප්‍රාථමික කාබෝ කැටයන, ද්විතීයික කාබෝ කැටයන සහ තෘතීයික කාබෝ කැටයන. ප්‍රාථමික කාබෝ කැටයන කියලා කියන්නේ මොකද්ද? එයාට ආර් කාණ්ඩ එකයි බෙදලා තියෙන්නේ. ආර් කාණ්ඩ එකක් හෝ මේ ආර් කාණ්ඩ වෙනුවට හයිඩ්‍රජන් බෙදලා තියෙන්න පුළුවන්. හරි? ඒ හැර අදාළ කාබෝ කැටයනේ එක ආර් කාණ්ඩය නැත්නම් මේ ආර් කාණ්ඩ අපි කියන ඇල්කිල් කාණ්ඩය. කිසියම් ඇල්කිල් කාණ්ඩයක මෙතිල් වෙන්න පුළුවන්, හයිඩ්‍රජන් පරමාණුවක් වෙන්න පුළුවන්, එතිල් වෙන්න පුළුවන් ඕනම එකක්. හරි? එතකොට එක ආර් කාණ්ඩයක් විතරක් නම් බෙදලා තියෙන එකට අපි කියනවා ප්‍රාථමික කාබෝ කැටයනයක් කියලා. හරි? මෙන්න ප්‍රාථමික කාබෝ කැටයන. මේකට අපි කියනවා ප්‍රාථමික. හරි? ප්‍රාථමික කාබෝ කැටයන. ඊළඟට ද්විතීයික කාබෝ කැටයන. ද්විතීයික කාබෝ කැටයන විශේෂත්වය තමයි දැන් ප්‍රාථමික නම් එක ආර් කාණ්ඩයනේ කාබන්ට සම්බන්ධ වෙලා ඉන්නේ. නමුත් ද්විතීයික එකක ආර් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. හරි? ආර් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. මේක ද්විතීයික කාබෝ කැටයන. හරි? මේක ප්‍රාථමික කාබෝ කැටයන, මේක ද්විතීයික කාබෝ කැටයන. ප්‍රාථමික කාබෝ කැටයන එක ආර් කාණ්ඩේ. ද්විතීයික කාබෝ කැටයන එක ආර් කාණ්ඩ දෙකයි. ඊළඟ තුන්වෙනි වර්ගය තෘතීයික කාබෝ කැටයන. හරි? තෘතීයික කාබෝ කැටයන. තෘතීයික කාබෝ කැටයන එක ආර් කාණ්ඩ 3ක් සම්බන්ධ වෙලා තියෙනවා කාබන් පරමාණුවට. හරි? මේක තෘතීයික කාබෝ කැටයන. තෘතීයික කාබෝ කැටයන. දැන් ඕකේ අපි තේරුම් ගන්න ඕන තව කාරණයක් තියෙනවා. දැන් ප්‍රාථමික කාබෝ කැටයනයන් එක ආර් කාණ්ඩයයි, ද්විතීයික කාබෝ කැටයනයක් න ආර් කාණ්ඩ දෙකයි, තෘතීයික කාබෝ කැටයනයන් න ආර් කාණ්ඩ 3යි. ඒක නම් වලින්ම තේරෙනවා. දැන් තේරුම් ගන්න ඕන තව කාරණයක් තියෙනවා මෙතන. ඒ තමයි මේ කාබන් පරමාණු මත ධනාරෝපණයක් තිබීම අස්ථායි බව ඉහළන්නේ හේතුව. මොකද මේ කාබන් පරමාණු මත ධනාරෝපණ තියෙන්න බෑ. හරි? කාබන් පරමාණු මත ධනාරෝපණ තිබීම අස්ථායි බවට හේතුවක්. කාබන් පරමාණු මත ධනාරෝපණ තියෙන්න බෑ. ඇයි ඒ? ඒකට හේතුව මොකද? දැන් අපි ගත්තොත් සාමාන්‍ය සාපේක්ෂව ඉහළ ධනාරෝපණ පෙන්වන්නේ විද්‍යුරින්තාවෙන් අඩු කට්ටිය. නේ? විද්‍යුරින්තාවෙන් අඩු කට්ටිය. දැන් අපි කාබන් ගත්තොත් සාමාන්‍ය කාබන් කියලා කියන්නේ විද්‍යුරින්තාව ගොඩාක් අඩුත් නැහැ, ගොඩාක් වැඩිත් නැහැ. හරිද? ඒතර සාපේක්ෂව විද්‍යුරින්තාවෙන් අඩු කට්ටියගේ තමයි ධනාරෝපණ ඉහළ. උදාහරණයක් ගත්තොත් සෝඩියම්, මැග්නීසියම් වගේ පළවෙනි දෙවෙනි කාණ්ඩේ ඉන්න ලෝහ ගත්තොත් ඒගොල්ලන්ට පුළුවන් ධනාරෝපණ හදන්න. නේ? ධන අයන විදිහට කැටයන විදිහට ඉන්න පුළුවන්. ඒතර සාපේක්ෂව ඒගොල්ලොන්ගේ ඒ කැටයන අවස්ථා ගත්තොත් ඒව ස්ථායි. කියන්නේ ඒගොල්ලෝ ධනාරෝපණ විදිහට ඉන්න අවස්ථා ස්ථායි. මොකද හේතුව ඒගොල්ලෝගේ විද්‍යුරින්තාව අඩු නිසා ඒගොල්ලොන්ට මේ විදිහට කැටයන තත්ත්වයේ ස්ථායි වෙන්න පුළුවන්. මොකද අනිත් මූලද්‍රව්‍ය වලට සාපේක්ෂව ඒගොල්ලෝගේ විද්‍යුරින්තාව ගොඩාක් අඩු නිසා. ඒ වගේම තමයි කාබන් ගත්තොත් කාබන් කියලා කියන්නේ අතරමැදි විද්‍යුරින්තාව තියෙන කෙනෙක්. සාමාන්‍යයෙන් 2.5ක වගේ විද්‍යුරින්තාව තියෙන. එතකොට අර එයා ඉන්නේ මැද වගේ නේ. මොකද එයාගේ විද්‍යුරින්තාව 2.5යි. විද්‍යුරින්තාවෙන් වැඩිම මූලද්‍රව්‍ය 4. එතකොට එයාගේ 2.5 ඉඳන් 4 වෙනකන් විද්‍යුරින්තා අගයන් දක්වන මූලද්‍රව්‍ය කිහිපයක් ඉන්නවා. ඒ වගේම තමයි කාබන්ට එතනින් ගියාම 0.9 දක්වා වගේ විද්‍යුරින්තා අගයන් නැත්නම් ඊටත් වඩා අඩු විද්‍යුරින්තා අගයන් දක්වන මූලද්‍රව්‍ය ඉන්නවා. එතකොට සාපේක්ෂව විද්‍යුරින්තාව ගොඩාක් අඩු කට්ටියට ධනාරෝපණ හදන්න පුළුවන්. සාපේක්ෂ විද්‍යුරින්තාව ගොඩාක් ඉහළ අයට ඍණාරෝපණ හදන්න පුළුවන්. හැබැයි කාබන් කියලා කියන්නේ දෙගොල්ලම මැද ඉන්න කෙනෙක්. ඒ නිසා මොකද්ද වෙන්නේ? එයා ධනාරෝපණ හදන එකවත් ඍණාරෝපණ හදන එකවත් ස්ථායි නෑ. හරි? මොකද එයාගේ අතරමැදි විද්‍යුරින්තාවක් තියෙන්නේ. ඒ නිසා එයා කාබන් ධනාරෝපණ හදන එක එයාගේ විද්‍යුරින්තා අගයන් ගැන අපි හිතුවොත් එයා
ධනාරෝපණ හදන එක එයාගේ ස්ථායීතාව ඊතරම් ඉහළ නංවන කාරණයක් හැටියට සලකන්න බෑ කාබන්ට සාපේක්ෂව අපි ඒක හිතුවා. හරි. ඒ නිසා මේ කාබන්මත් ධනාරෝපණයක් තිබීම අස්ථායි. එතකොට දැන් ඔය කාබන්ගේ ධනාරෝපණය කොහොමද අපි පාලනය කරන්නේ නේ? කාබන්ගේ ධනාරෝපණය අපි කොහොමද පාලනය කරන්නේ? කාබන්ගේ ධනාරෝපණය පාලනය කරන්න පුළුවන්. දැන් මේ කාබෝකටයන ගමුකෝ. මේ කාබෝකටයන ගත්තාම දැන් මෙතන R කාණ්ඩ 1යි. මෙතන R කාණ්ඩ 2යි. මෙතන R කාණ්ඩ 3යි. සාමාන්‍යයෙන් මේ R කාණ්ඩයක් නේ. නැත්නම් මේ ඇල්කිල් කාණ්ඩයක් විසින් සිද්ධ කරන යම්කිසි අරුම් පුදුම කාර්යයක් තියෙනවා. අරුම් පුදුම කියන්න ඕනේ නැහැ. නමුත් එයා කරන දෙයක් තමයි එයා මේ ඉලෙක්ට්‍රෝන යොමුකාරකයක්. ඒ කියන්නේ එයා ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. R කාණ්ඩයකට තියෙන හැකියාවක් තමයි දැන් එයා සම්බන්ධ වෙලා තියෙන්නේ යම්කිසි පරමාණුවක්ද බොහෝ විට ඒ කාබන් පරමාණුවකට සම්බන්ධ වෙලා තියෙත් තමයි මේ ක්‍රියාව එයා දක්වන්නේ. මේ විදිහට කාබන් පරමාණුවකට R කාණ්ඩයක් සම්බන්ධ වෙලා හිටියාම මේ R කාණ්ඩය මොකද්ද කරන්නේ? කාබන් පරමාණුව පැත්තට මොකද්ද කරන්නේ? ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. නැත්නම් අපිට කියන්න පුළුවන් මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන යොමුකාරක කියලා. දැන් ඔය හැකියාව ගොඩක්ම වැඩි බෙන්සීන්ට. හරි. දැන් නිකන් හිතන්න කිසියම් කාබන් පරමාණුවකට බෙන්සීන් වලයක් මෙහෙම සම්බන්ධ වෙලා හිටියා කියලා. හරි. නිකන් හිතන්නකෝ. කිසියම් කාබන් පරමාණුවකට බෙන්සීන් වලයක් සම්බන්ධ වෙලා හිටියා කියලා කියනවා. එතකොට මොකද්ද? ඒ යොමුකාරක හැකියාව එතනදි වැඩි. හරි. බෙන්සීන් කියන්නේ ලොකු R කාණ්ඩයක් නේ. සාමාන්‍ය සාපේක්ෂව එයාගේ ඉලෙක්ට්‍රෝන ගණන් ඉහළයි. ඉතින් මේ වගේ අපි නිකන් හිතන්නකෝ මෙහෙම කාබන් පරමාණුවකට කෙලිම බෙන්සීන් වලයක් බැඳලා හිටියා කියනවා. එතකොට අර ඒ බෙන්සීන් වලේ මගින් කරන ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම අර සාමාන්‍ය R කාණ්ඩයක් වගේ නෙමෙයි ගොඩක් ඉහළයි. ඉතින් ඒ වගේ පොදුවේ ගත්තාම මේ R කාණ්ඩ වලට නැත්නම් මේ ඇල්කිල් කාණ්ඩ වලට ඉලෙක්ට්‍රෝන යොමු කිරීම නේ හැකියාවක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම මගින් මොකද්ද වෙන්නේ? තේරුම් ගන්න දැන් මෙතන මේ කාබන්ට ධනාරෝපණයක් ලැබිලා තියෙන්නේ. දැන් මේ තුන් දෙනාගේ මෙහෙම මේ තුන් දෙනාගේම කාබන් පරමාණු මත ධනාරෝපණයක් තියෙනවා. මොකද්ද මේ කාබන් පරමාණු මත ධනාරෝපණයක් තියෙනවා කියන එකේ තේරුම? ඒ කාබන් වටා ඉලෙක්ට්‍රෝන ඝනත්වය ඉතාමත්ම ඌණයි. ඒගොල්ලෝ වටා ඉලෙක්ට්‍රෝන ලොකු ඉලෙක්ට්‍රෝන ගහනයක් නැහැ. ඒ නිසානේ ඒගොල්ලන්ට ධනාරෝපණයක් ලැබිලා තියෙන්නේ. ඒතර මේ අවස්ථා තුනේම මේ කාබෝකටයන තුනේම කාබන් පරමාණු වටා ඉලෙක්ට්‍රෝන ඝනත්වය ඉතාමත්ම ඌණයි. හැබැයි මේ R කාණ්ඩයක් මගින් ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම නිසා මොකද්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම නිසා මොකද්ද වෙන්නේ? ඒ කාබන් වටා තියෙන ඉලෙක්ට්‍රෝන ඝනත්වය යම්කිසි ප්‍රමාණයකට අඩු වෙනවා. එයි අර ඉලෙක්ට්‍රෝන දෙනවනේ. පොඩි තල්ලුවකින් ඉලෙක්ට්‍රෝන දෙනවනේ කාබන්ට. එහෙම වුණාම මොකද්ද වෙන්නේ? මේ ධනාරෝපණය පොඩ්ඩක් අඩු වෙනවනේ. ධනාරෝපණය අඩු වෙනවා. දැන් මෙතන ඉන්නේ එක R කාණ්ඩය. එක R කාණ්ඩයේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්නේ. එක R කාණ්ඩයක් ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම නිසා තමයි මෙයාගේ ධනාරෝපණය පොඩ්ඩක් පාලනය වෙන්නේ. හැබැයි ද්විතීයික එක්ක බලන්න. ද්විතීයික එක්ක R කාණ්ඩ දෙකක්ම ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. මෙතන එක R කාණ්ඩයක් ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමෙන් තමයි මෙතන ධනාරෝපණය පාලනය වෙන්නේ. මෙතන R කාණ්ඩ දෙකක්ම ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. R කාණ්ඩ දෙකක්ම ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. ඒ R කාණ්ඩ දෙකම ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම මගින් මෙතන ධනාරෝපණය පාලනය වෙනවා. මෙතන මොකද්ද වෙන්නේ? තෘතීයික කාබෝකටයන එක R කාණ්ඩ තුනක් මගින්ම ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. නේ? R කාණ්ඩ තුනක් මගින්ම ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? ධනාරෝපණය පාලනය වෙනවා එතනදී. R කාණ්ඩ තුනක් මගින් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනෝනේ. එතකොට ධනාරෝපණය එතෙන්දී පාලනය වීමක් සිද්ධ වෙනවා. එතකොට මෙතන මට කියන්න මේ තුන් දෙනාගෙම වඩාත් ප්‍රබලව මේ ධනාරෝපණය පාලනය වීම වෙන්නේ මොන කාබෝකටයනයද? මෙයාගේනේ තෘතීයික කාබෝකටයන එක තමයි ධනාරෝපණය හොඳටම පාලනය වෙන්නේ. ඇයි ඒ? එයාගේ R කාණ්ඩ තුනක් තියෙනවා. දැන් ප්‍රාථමික එක්කෙනෙක්ගේ එක R කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්නේ. ද්විතීයික එක්කෙනෙක්ගේ R කාණ්ඩ දෙකකින් තල්ලු කරන්නේ. හැබැයි තෘතීයික එක්කෙනෙක්ගේ R කාණ්ඩ තුනකින් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. එතකොට මෙතන වඩාත් හොඳින් ධනාරෝපණය පාලනය. ඇයි? R කාණ්ඩ තුනක් ඉලෙක්ට්‍රෝන සපයනවනේ. එතකොට මේ ධනාරෝපණය හොඳටම පල්ලෙය බහින. හැබැයි ඊට සාපේක්ෂව මේගොල්ලෝ දැන් ඊට සාපේක්ෂව මෙයා ගන්න මෙයාගේ R කාණ්ඩ දෙකයි. එතකොට මෙතෙන්ට වඩා අඩුයිනේ ප්‍රබලතාව. දැන් මෙතන R කාණ්ඩ තුනක් මගින්ම ඉලෙක්ට්‍රෝන සපයනවා කාබන්ට. එහෙම වුණාම වෙන්නේ ආයේ ගොඩාක් ධනාරෝපණය පල්ලෙය බහින. හැබැයි ද්විතීයික එක්ක R කාණ්ඩ දෙකකින් තමයි ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්නේ.
දැන් මෙතනදී ධනාරෝපණය යම් කිසිකට පාලනය වෙනවා. නමුත් මෙයාට සාපේක්ෂව අඩුයි. එතන ආර්කාණ්ඩ දෙකක් ඉන්න නිසා. මේ දෙන්නටම සාපේක්ෂව මෙයා ගොඩාක් අඩුයි. මෙතන එක ආර්කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්නේ. නේ? එතකොට එයාගේ මෙතන ධනාරෝපණය පහළ යාම මේ දෙන්නට සාපේක්ෂව අඩුයි. ඒතර අපි කිව්වා මේ කාබන් මත ධනාරෝපණයක් තිබීම අදාළ ව්‍යුහයේ සැකැස්මේ ස්ථායීතාව අඩු වෙන්න හේතුව. නේ? ස්ථායීතාව අඩු වෙන්න හේතුව කියලා දැන් මම කිව්වනේ. රයිට්. එහෙනම් මට කියන්න මේ කට්ටියකින් ස්ථායීතාව අඩුම කවුද? ස්ථායීතාව අඩුම වෙන්නේ කාබන් මත ධන ගති ඉහළම ව්‍යුහයේ. කාගේ ධන ගති ඉහළම? ප්‍රාථමික කාබුකටයන වල. ඇයි හේතුව? එක ආර්කාණ්ඩයේ ඉන්නේ එක ආර්කාණ්ඩයෙන් තමයි ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්නේ. එක ආර්කාණ්ඩයෙන් තමයි මේ ධනාරෝපණය පාලනය වෙන්නේ. නමුත් මේ දෙන්න ගත්තොත් මෙයාට සාපේක්ෂව මෙයා ගත්තොත් මෙයාගේ ආර්කාණ්ඩ දෙකක් ඉන්නේ. ඒතර දෙන්නෙක්ම ඉලෙක්ට්‍රෝන තල්ලුවක් එනවනේ. ආයෙසම මෙයාට සාපේක්ෂව මෙයාගේ හොඳට ධනාරෝපණය පාලනය වීමක් තියෙනවා. මේ දෙන්නටම වඩා මෙයාගේ හොඳයි ආර්කාණ්ඩ තුනක් මගින් ඉලෙක්ට්‍රෝන සපයනවා. වඩාත් හොඳින් ධනාරෝපණය පාලනය වෙනවා. ඒතකොට මේ තුන් දෙනාගේ කාබන් මත ධනාරෝපණය අඩුම මේ ව්‍යුහේ. එහෙනම් කාබන් මත ධනාරෝපණය අඩුම ව්‍යුහේ තමයි ස්ථායීතාව ඉහළ. එහෙනම් මෙයාගේ ස්ථායීතාව තමයි වඩාත්ම ඉහළ. හරි. තෘතීය එක්කෙනාගේ තමයි ස්ථායීතාව වඩාත්ම ඉහළ. හරි. ඒතර මෙයාට සාපේක්ෂව මේ දෙන්නගේ අඩුයි. ඒතර මේ දෙන්න ගත්තත් ප්‍රාථමික එක්කෙනාගේ තමයි ස්ථායීතාව අඩුම වෙන්නේ. නේ? එහෙනම් කාබෝකැටයන් වල ස්ථායීතාව ගත්තාම ප්‍රාථමික එක්කෙනෙකුට සාපේක්ෂව ද්විතීයික එක්කෙනෙකුගේ ස්ථායීතාව වැඩි, ද්විතීයික එක්කෙනෙකුට සාපේක්ෂව තෘතීයික එක්කෙනෙකුගේ ස්ථායීතාව වැඩි. දැන් ওই කතන්දරේ මට පැහැදිලි කරන්න ඕන. එහෙනම් ඔය දැනුම ඇතුව අපි රෝමි ලක්කම් දෙකට උත්තරේ සපයමු. කොහොමද? මේ කාබෝකැටයන් දෙකේ වඩා ස්ථායි එක්කෙනා අහන්නේ. කවුද කාබෝකැටයන් දෙක? දැන් මම එහෙනම් මේක මකනවා. කවුද මේ දෙන්නේ වඩා? දැන් කාබෝකැටයන් දෙක මොකද්ද? ඉස්සෙල්ලා කාබෝකැටයන් දෙක අඳුරගෙන ඉන්න බෑනේ. අපි ඉස්සෙල්ලා ඇඳා රෝමි ලක්කම් එකට අපි ඇඳානේ. කවුද? මම පොඩ්ඩක් ව්‍යුහය පේන විදිහට වදින්න. CH3 CH2 මෙතන CH කාබන් මත ධනාරෝපණය. අනිත් එක්කන CH3 මෙතන C මෙතන H මෙතන කාබන් මත ධනාරෝපණය. මෙන්න කාබෝකැටයන් දෙක. අපෙන් අහනවා මේ දෙන්නෙන් කවුද ස්ථායි කියලා. මම මෙයාව A ව්‍යුහය කියලා ගන්නම්. මෙයාව B ව්‍යුහය කියලා ගන්නම්. උත්තර සපයන්න පහසුවක් නේතකොට. එහෙනම් මේ දෙන්නයි වඩාත්ම ස්ථායි එක්කන කවුද? කොහොමද ඒක තීරණය කරන්නේ? දැන් මේ මෙයායි ගත්තොත් මේ A ව්‍යුහය ගත්තොත් A කියන කාබෝකැටයන් එක A කියන කාබෝකැටයන් ගත්තොත් මෙතන කාබන් හයිඩ්‍රජන් පරමාණු දෙකයි එක ආර්කාණ්ඩේ. මෙතන ඉන්නේ එතිල් කියන ආර්කාණ්ඩේ. නේ? A කියන ව්‍යුහයේ මෙතන කාබන් ඉන්නවා හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙන එක ආර්කාණ්ඩේ. නේ? එතිල් කියන එක ආර්කාණ්ඩේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතකොට එක ආර්කාණ්ඩකින් තමයි යාට එක ආර්කාණ්ඩකින් තමයි එතන ඉලෙක්ට්‍රෝන යොමු කිරීමක් සිද්ධ වෙන්නේ. හැබැයි මෙයා ගත්තොත් මේ කාබන්ට එක හයිඩ්‍රජන් පරමාණුවයි බෙන්න තියෙන්නේ. මේ බලන්න ආර්කාණ්ඩ දෙකක් ඉන්නවා. මෙතිල් කියන ආර්කාණ්ඩ දෙකක්ම ඉන්නවා මෙයාට. එහෙනම් මේ දෙන්නගෙම ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා නේ. හරි. එච්චර ඕනේ නැහැ. අපි බලන්න ඕනේ මේක ප්‍රාථමිකද, ද්විතීයිකද, තෘතීයිකද කියන එක නේ. දැන් පළවෙනි එක්කෙන ගත්තොත් කාබන්ට හයිඩ්‍රජන් පරමාණු දෙකයි එක ආර්කාණ්ඩ. එහෙනම් මෙයා ප්‍රාථමික කාබෝකැටයන්. B ගත්තොත් B වල කාබන්ට එක හයිඩ්‍රජන් කෙනා බෙදලා තියෙන්නේ ආර්කාණ්ඩ දෙකක්ම බෙදලා. එහෙනම් මෙයා ද්විතීයිකයි. A කියන්නේ ප්‍රාථමික කාබෝකැටයන, B කියන්නේ ද්විතීයික කාබෝකැටයන. ඒතර අපි ඉස්සෙල්ලා දැක්ක මොකද්ද? ප්‍රාථමික කාබෝකැටයනයකට සාපේක්ෂව ද්විතීයික කාබෝකැටයනයක ස්ථායීතාව වඩාත් ඉහළයි. ප්‍රාථමික කාබෝකැටයනයකට සාපේක්ෂව ද්විතීයික කාබෝකැටයනයක ස්ථායීතාව වඩාත් ඉහළයි. දැන් A කියන්නේ ප්‍රාථමික කාබෝකැටයනය, B කියන්නේ ද්විතීයික කාබෝකැටයනයක් නේ. එහෙනම් B ව්‍යුහය තමයි වඩාත්ම ස්ථායි වෙන්නේ. එහෙනම් උත්තරේ ලියන්න ඕනේ මොකද්ද? වඩාත්ම ස්ථායි වෙන්නේ B ව්‍යුහය. දැන් ඔයගොල්ලෝ 1 2 කියලා දාන්න. නැත්නම් මෙයාට 1 මෙයාට 2 හරි. කොහොම දැම්මත් ද්විතීයික කාබෝකැටයනය තමයි වඩාත්ම ස්ථායි. එහෙනම් උත්තරේ ද්විතීයික කාබෝකැටයනය. දැන් මේ මම A B කියලා අංකණයක් දැම්මනේ. එහෙනම් B ව්‍යුහය තමයි වඩාත්ම ස්ථායි. මෙයා B නේ. B ව්‍යුහය තමයි වඩාත්ම ස්ථායි වෙන්නේ. දැන් රෝමි ලක්කම් 3ට අහන්නේ ඉහත B එකෙහි සඳහා ඔබ දුන් පිළිතුරට හේතුව. උතර මේ B එක නෙමෙයි වෙන්න ඕනේ. B දෙක හරි. ඕකේ මේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා. උතර රෝමි ලක්කම් 3 ඉහත B එක නෙමෙයි B දෙක වෙන්න ඕනේ. හරි. B දෙක වෙන්න ඕනේ.
දැන් B2ට අපි කෙලින්ම උත්තරයක් ගත්තනේ B තමයි වඩාත්ම ස්ථායි කියලා කියන්නේ. ද්විතීයික කාබෝ කැටයන තමයි වඩාත්ම ස්ථායි කියලා. ඒකට හේතුව තමයි තුන්වෙනි එක අහන්නේ රෝමි ලක්ෂණ තුනේ. ඒතර මේක B1 නෙමෙයි වෙන්න ඕනේ B2 හරි. B2 වෙන්න ඕනේ. මොකද්ද පිළිතුරේ හේතුව? ඒ පිළිතුරේ හේතුව තමයි අපි මෙච්චර වෙලා පැහැදිලි කරේ. නේ? මෙයා ප්‍රාථමික කාබෝ කැටයනයක්. මෙයා ද්විතීයික කාබෝ කැටයනයක්. ප්‍රාථමික කාබෝ කැටයනක සාපේක්ෂව ද්විතීයික කාබෝ කැටයනක ස්ථායීතාවය ඉහළයි. ඒ නිසා B තමයි වඩාත්ම ස්ථායි. ඒක තමයි හේතුව. රෝමි ලක්ෂණ 4 බලන්න. මොකද්ද රෝමි ලක්ෂණ 4 අහන්නේ? මෙම කාබෝ කැටයන සහ බෙන්සීන් අතර ප්‍රතික්‍රියාවෙන් එතිල් බෙන්සීන්. එතිල් බෙන්සීන් කියන්නේ කවුද? එතිල් බෙන්සීන් කියලා කියන්නේ මෙයා. හරි? එතිල් බෙන්සීන් කියන්නේ මෙයා. ඒ කියන්නේ ඔය අපිට මුලින්ම කියුමින් හරි මෙයා. මෙයාව හදාගන්න පුළුවන්. මෙයාව දැන් අපිට දීලා දෙනවනේ දැන් මේ බෙන්සීන් ප්‍රොපීන් එක්ක ආම්ලික මාධ්‍යයක් හමු වෙදී මෙන්න මෙයාවනේ හැදෙනවා කියලා අපිට ප්‍රතික්‍රියාව දීලා තියෙන්නේ. ඉතින් මෙයාව හැදෙනවලු. එයාව හැදුනට ප්‍රොපිල් බෙන්සීන් සෑදීමට ඇති අවස්ථාව අඩු වෙයි කියලා අහන්නේ. හරි? ප්‍රොපිල් බෙන්සීන් හැදෙන්න තියෙන අවස්ථාව අඩු එයි කියලා තමයි අහන්නේ. එන එකට අපි උත්තරේ ගමු. නැත්නම් මම මේක මකන්න. දැන් තේරුම් ගන්න ඉස්සල්ලාම මෙතන මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා තියෙන යාන්ත්‍රණය මොකක්ද කියලා බලමු. මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මෙතන වෙලා තියෙන්නේ මෙන්න මේ ඇල්කීනෙට මේ වගේ H+ කෙනෙක් හරි මේ යුගල මෙහෙම පහර දීලා හරි මෙතනින් ඊළඟ පියවරේදී හැදෙනවා මෙන්න මේ වගේ මම යා මේ පල්ලෙහෙන් ලියන්න මෙන්න මේ වගේ කාබෝ කැටයන CH3 CH+ මේ වගේ කාබෝ කැටයනක් හැදෙනවා. හරිද? මේ වගේ කාබෝ කැටයනක් මුලින්ම හැදෙනවා. ඉතින් ඒක බලා ගන්නකො. හරි මේ ප්‍රතික්‍රියාව මම මේ ප්‍රතික්‍රියාවට දාලා යාන්ත්‍රණය තමයි පැහැදිලි කරන්නේ. හරි? මේ වගේ ප්‍රොපීන් මේ වගේ ඇල්කීනයක් H+ ඒ ප්‍රොපීන් H+ එක මේ විදිහට මුලින්ම මේ වගේ කාබෝ කැටයනක් හදනවා. හරි? ඉතින් ඒක බලා ගන්නකො. එතකොට දැන් මේ වගේ කාබෝ කැටයනයක් හැදුනානේ. හරි? මේ වගේ කාබෝ කැටයනයක් හැදුනානේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මුලින්ම මේ වගේ දැන් කාබෝ කැටයනයක් හදාගත්තා. ඊළඟට මොකද්ද වෙන්නේ? මෙයා බෙන්සීන් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. බෙන්සීන් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. දැන් මම මේ මෙතන යාන්ත්‍රණේ ලියන්න යන්නේ නැහැ. ඕන මට යාන්ත්‍රණේ ලියලා පෙන්වන්න පුළුවන්. නමුත් මම යාන්ත්‍රණේ ලියන්නට යන්නේ නැහැ. මෙතන සරල පැහැදිලි කිරීමක් තියෙනවා. හරිද? එතකොට මේකේ යාන්ත්‍රණය ඔයගොල්ලෝ කොහොමද දන්නවද? දැන් මෙයා තේරුම් ගන්න මෙයා ධනාරෝපිතයිනේ. මෙයා ධනාරෝපිත කාබෝ කැටයන. ඒතර මේ මැද ඉන්න කාබන් ඉලෙක්ට්‍රෝන උණයි. ඉලෙක්ට්‍රෝන උණයිනේ. හරිද? එතකොට අපිට මෙයාව ඉලෙක්ට්‍රෝෆයිලයක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙයාව අපිට ඉලෙක්ට්‍රෝෆයිලයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒතර මේ ඉලෙක්ට්‍රෝෆයිලය මේ බෙන්සීන් වලත් එක්ක ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් සිද්ධ කරනවා. හරිද? ඒ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවෙන් තමයි මෙන්න මේව හදලා තියෙන්නේ. හරි? මේ දෙන්නා ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවකට ලක් වෙලා තමයි අවසානයේදී මෙන්න මේ වගේ කෙනෙක් හදලා තියෙන්නේ. මේ වගේ කෙනෙක් හදලා තියෙන්නේ. හරිද? දැන් ඔබ හරිනේ. දැන් ඔන්න පෙනුමෙන් පේනවා මේ වගේ බෙන්සීන් කෙනෙකුයි මේ වගේ කාබෝ කැටයනයකුයි ප්‍රතික්‍රියා වෙලානේ මේ වගේ සංයෝගය හදන්න ඕනේ. ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ. මේ කාබෝ කැටයනේ තමයි ඉලෙක්ට්‍රෝෆයිලය. හරි? මේක පැහැදිලිනේ. රයිට්. එහෙනම් මේ වගේ කාබෝ කැටයනයක් මේ වගේ බෙන්සීන් වලයක් එක්ක ප්‍රතික්‍රියා වෙලා මේ වගේ සංයෝගයක් හදනවා. ඒක පැහැදිලි. රයිට්. දැන් ඕක මේගොල්ලෝ කියලා තියෙනවනේ මේ වගේ දෙන්නෙක් ප්‍රතික්‍රියා වෙලා මේ වගේ කෙනෙක් හැදෙනවා කියලා අපිට ඒගොල්ලෝ දීලා තියෙනවනේ. රයිට්. දැන් අපිට කියනවා මෙයාව හැදෙන්න පුළුවන්. මෙයාව හැදෙන්න පුළුවන්ලු මේ විදිහට. හරිද? මෙයාව හැදෙන්න පුළුවන්. හැබැයි අපිට කියනවා මෙන්න මෙයාව හදාගන්න බැයිලු. කවුද? ප්‍රොපිල් බෙන්සීන්. ප්‍රොපිල් බෙන්සීන් කියන්නේ කවුද? මෙන්න මෙයා. මේ වගේ කෙනෙක් තමයි ප්‍රොපිල් බෙන්සීන් කියලා කියන්නේ. හොඳට බලන්න හරි. දැන් මේ සංයෝගය හැදෙන්න පුළුවන්. මේ සංයෝගය හැදෙන්න පුළුවන්. හැබැයි මේ සංයෝගය හැදෙන්න බැරිලු.
ප්‍රොපිල් බෙන්සීන් කියන්නේ මේයි ප්‍රොපිල් කියන්නේ මේ මෙතන R කාණ්ඩේ බලන්න බෙන්සීන්ට සම්බන්ධ වෙලා තියෙන්නේ මෙත් එත් ප්‍රොප් කාබන් පරමාණු 3 එහෙනම් ප්‍රොපිල් හරි මේ සංයෝගය හැදෙන්න පුළුවන්ලු මේ සංයෝගය හැදෙන්න වේලු හරි දැන් මේ හැදෙනවා කියලා ඒගොල්ලෝ දැන් කියනවානේ මේ වගේ සංයෝගයක් හැදෙනවා කියලා ඒ සංයෝගය හදන්න දායක වෙනවා මෙන්න මේ වගේ කාබෝකටයනය ඒ කාබෝකටයනෙත් ද්විතීයික කාබෝකටයනය තේරුණාද ද්විතීයික කාබෝකටයනය එහෙනම් අපිට මොකද්ද පැහැදිලි මේ සංයෝගය හදන්න දායක වෙන කාබෝකටයනය ද්විතීයික කාබෝකටයනය ඒක අපිට දැන් උතින් පැහැදිලිනේ ඒක හරි දැන් අපි බලමු මේ වගේ කෙනෙක් හැදෙනවා කියලා නිකන් හිතමු දැන් මේ වගේ කෙනෙක් හැදෙනවා නම් ප්‍රොපිල් බෙන්සීන් කෙනෙක් හැදෙනවා නම් එයාට දායක වෙන කාබෝකටයනේ කවුද එයාට දායක වෙන කාබෝකටයනේ කවුද ආයෙ දැන් එයාව බලමු කවුද කියලා අපිට දැක්ගාම කියන්න පුළුවන් මොනවයි කාබෝකටයනයක්ද කියලා මෙයාගේ ව්‍යුහය දැක්කහම මොකද්ද මොනවයි කාබෝකටයනයක් දැන් මෙයාව හදාගන්න මේ වගේ කෙනෙක් හදාගන්න නම් මොන වගේ කාබෝකටයනයක්ද බෙන්සීන් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕනේ. ඒතර කාබෝකටයනේ පොදුව ගත්තොත් කාබෝකටයන ධනාරෝපිත නිසා මෙතන ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝෆයිල් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඕගොල්ලෝ හොඳටම පැහැදිලි මේ වගේ ප්‍රාථමිකනේ එමල මේ වගේ ප්‍රාථමික කාබෝකටයනයක් තමයි බෙන්සීන් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕනේ. හරි. මේ වගේ ප්‍රාථමික කාබෝකටයනයක් තමයි බෙන්සීන් එක්ක ප්‍රතික්‍රියා වෙන්න ඕනේ. මේ වගේ ප්‍රාථමික මේ වගේ ප්‍රාථමික කාබෝකටයනයක් බෙන්සීන් එක්ක ප්‍රතික්‍රියා වෙලා තමයි ප්‍රොපිල් බෙන්සීන් හදනවා නම් හදන්න ඕනේ. නේ? මේ වගේ ප්‍රාථමික කාබෝකටයන මේ වගේ බෙන්සීන් එක්ක ප්‍රතික්‍රියා වෙලා තමයි ප්‍රොපිල් බෙන්සීන් හදන්න ඕනේ. දැන් මේ වගේ දැන් මේ වගේ සංයෝගයක් හදනවා නම් නේ අර වගේ ඉස්සල්ලා අපි ලිව්වේ ඒ වගේ මේ කවුද මේ ද්විතීයික කාබෝකටයනක් තමයි ඕනේ මේ වගේ සංයෝගයක් හදනවා නම් ද්විතීයික කාබෝකටයනක් ඕනේ මේ වගේ සංයෝගයක් හදනවා නම් මේ වගේ ප්‍රාථමික කාබෝකටයනක් ඕනේ එහෙනම් අපිට උතනින්ම උත්තරේ පැහැදිලි නේ මෙයාව හදද්දී එතෙන්ට දායක වෙන්නේ ද්විතීයික කාබෝකටයන හැබැයි මේ වගේ කෙනෙක් හැදෙනවා නම් ඒකට දායක කරගන්න ඕනේ ප්‍රාථමික කාබෝකටයන. ඒතර තේරුම් ගන්න මොකද්ද? ප්‍රතික්‍රියාවක් අස්ථායි පැත්තට වෙන්නේ නැහනේ. නේ? රසායනික ප්‍රතික්‍රියාවක් අපිට ඒකෙන් නිවැරදි ඵල බලාපොරොත්තු වෙන්න ඕන නම් කවදාවත් ඒකේ අස්ථායි පැත්තට ඒක වෙන්නේ නැහැ. අස්ථායි පැත්තට කියන්නේ ඒගොල්ලෝ කවදාවත් අස්ථායි ඵල හදන්නේ නැහනේ. දැන් තේරුම් ගන්න මේ ප්‍රතික්‍රියාවේදී කාබෝකටයන කියලා කියන්නේ අතරමැදි ඵලයක් තමයි. අතරමැදි හැදෙන එක කියන්නේ කාබෝකටයන කියන්නේ. නමුත් මේ කාබෝකටයන අස්ථායි නම් ඒ ප්‍රතික්‍රියාව කවදාවත් වෙන්නේ නැහැ. හැබැයි කාබෝකටයනේ සාපේක්ෂව එක්කෙනෙක්ට සාපේක්ෂව ස්ථායි කාබෝකටයනක් නම් ඒ ප්‍රතික්‍රියාව වෙන්න පුළුවන්. දැන් බෙන්සීන් ප්‍රොපීන් එක්ක ප්‍රතික්‍රියා වෙලා මේ වගේ ඵලයක් දෙනවලු. ඊට අමතරව මේ වගේ ඵලයකුත් හැදෙන්න පුළුවන් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇයි? මේකේ රෝමිලක්කම් එකේදී නේ ප්‍රොපීන්ට H+ පහර දීලා අපි දැක්ක මේ වගේ කාබෝකටයනෙකුත් හදාගන්න පුළුවන් කිව්වා නේ. මේ වගේ කාබෝකටයනෙකුත් හදාගන්න පුළුවන් කිව්වා. ඒ වගේ අර මේ සංයෝගය හදන්න හේතු වන ද්විතීයික කාබෝකටයනෙත් හදන්න පුළුවන් කිව්වා. ඒ වගේම තමයි රෝමිලක්කම් දෙක තුනේදී අපි කිව්වා මොකද්ද? මේ කාබෝකටයනේ නෙමෙයි එයාට සාපේක්ෂව මෙයාව හදන්න හේතු වන කාබෝකටයනේ තමයි වඩාත්ම ස්ථායි කිව්වා. එහෙනම් තේරුම් ගන්න මේ කාබෝකටයනේට සාපේක්ෂව මේ සංයෝගය හදන්න දායක වන කාබෝකටයනය වඩාත් ස්ථායි. ඒ නිසා වඩාත් ස්ථායි අතරමැදි කාබෝකටයනක් දෙන ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. නමුත් මෙයාගේ මේ ඵලය හදනවා නම් ස්ථායීතාවයෙන් අඩුම කාබෝකටයනය අතරමැද හැදෙනවා. ඒ නිසා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් තේරුම් ගන්න ඕක තමයි හේතුව. එනිසා අපි ඕක ලියනවා නම් ලියන්න ඕනේ කොහොමද? නේ? අපි ඕක ලියනවා නම් ලියන්න ඕනේ නේ? මොකද්ද? මෙන්න මේ සංයෝගය. මේ සංයෝගය හැදෙනවා නම් ඒකට දායක වෙන්නේ කවුද? මෙන්න මේ වගේ කාබෝකටයන. හරි? නේද? මේ වගේ සංයෝගයක් හැදෙනවා නම් මේ වගේ කාබෝකටයනක් තමයි දායක කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේ වගේ එක්කෙනෙක් හදා ගන්නවා නම් ඔය කියන ප්‍රොපිල් බෙන්සීන් මේ වගේ කෙනෙක් හදා ගන්න ඕන නම් මෙන්න මේ වගේ කාබෝකටයනක් තමයි ඕනේ. හරිද? එහෙනම් මොකද්ද කියන්නේ? අපි කියනවා මෙන්න මේ කාබෝකටයනයට වඩා
මේ කාබු කැටයනේ වඩාත් ස්ථායි නේ. මේ කාබු කැටයනේට වඩා මේ කාබු කැටයනේ වඩාත් ස්ථායි නේ. මේ කාබු කැටයනේට වඩා මේ කාබු කැටයනේ වඩාත් ස්ථායිනේ. රයිට්. එහෙනම් මොකද්ද වෙන්නේ? අතරමැද්දේ මේ කාබු කැටයනේ හැදෙන ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ සංයෝගය තමයි හැදෙන්නේ. මේ සංයෝගය හැදෙන්න හේතු වෙන්නේ මෙයානේ නේ. එනිසා අපි ලියන්න ඕනේ ඉහත ප්‍රතිඵල දෙක සැලකූ විට. ඒ කියන්නේ කවුද මෙයා? එතිල් බෙන්සීන්. හරි. එතිල් බෙන්සීන් නෙමෙයි යාට කියන්න ඕනේ මොකද්ද? 1 මෙතිල් එතිල් බෙන්සීන්. හරි. 1 මෙතිල් කියලා කියන්නේ මෙතන මෙතිල් කාණ්ඩයක් ඉන්නවා. ඊට අමතරව ප්‍රධාන කාබන් දාමේ මෙතන කාබන් පරමාණු දෙකක් ඉන්නවා. ඒකයි එතිල්. හරි. 1 මෙතිල් එතිල් බෙන්සීන් සහ ප්‍රොපිල් බෙන්සීන් සැලකූ විට 1 මෙතිල් එතිල් බෙන්සීන් සෑදීම සඳහා දායක වන්නේ ද්විතීයික කාබු කැටයනයකි. ද්විතීයික කාබු කැටයනයකි. නමුත් ප්‍රොපිල් බෙන්සීන් සෑදීමේදී ඒ සඳහා ප්‍රාථමික කාබු කැටයනය සහභාගී වේ. නමුත් ප්‍රාථමික කාබු කැටයනයකට සාපේක්ෂව ද්විතීයික කාබු කැටයනය වඩා ස්ථායි බැවින් අතරමැදි නැත්නම් අතරමැදි ඵලයක් ලෙස වඩාත් ස්ථායි ද්විතීයික කාබු කැටයනය සෑදෙන දිශාවට වූ ප්‍රතික්‍රියාව වඩාත් හොඳින් සිදුවේ. එම නිසා මේ ප්‍රතික්‍රියාවෙන් ප්‍රොපිල් බෙන්සීන් නොව කවුද 1 මෙතිල් එතිල් බෙන්සීන් සෑදී. ඔය විදිහට ඔයගොල්ලෝ ගලපලා ලියන්න ඕනේ ඒකට උත්තරේ. සරල දෙයක් නෙවෙයි තියෙන්නේ නේ. මොකද්ද? 1 මෙතිල් එතිල් බෙන්සීන් හදන්න දායක වෙන්නේ කවුද? මේ ද්විතීයික කාබු කැටයන. දායක වෙනවා කියන අදහස මොකද? දායක වෙනවා කියන අදහස තමයි මේ කාබු කැටයනේ ඒ ප්‍රතික්‍රියාව අතරමැදි හැදෙනවා. අතරමැදි හැදෙන්නේ. හරි. අතරමැදි ඵලයක් තියෙනවා. දැන් මේ වගේ ප්‍රොපිල් බෙන්සීන් හදද්දි මේ වගේ ප්‍රාථමික කාබු කැටයනක් තමයි හදන්නේ. හරි. මේ වගේ ප්‍රාථමික කාබු කැටයනක් තමයි අතරමැදි හැදෙන්නේ. මෙයාගේ හැදෙන්නේ ද්විතීයික කාබු කැටයන, මෙයාගේ හැදෙන්නේ ප්‍රාථමික කාබු කැටයන. හැබැයි අපි දන්නවා ප්‍රාථමික කාබු කැටයනයකට සාපේක්ෂව ද්විතීයික කාබු කැටයනයක ස්ථායීතාව වඩා ඉහළයි. ඒ නිසා අතරමැද්දේ වඩාත් ස්ථායි ප්‍රතිඵලයක් හැදෙන ප්‍රතික්‍රියාව තමයි වඩාත් හොඳින් සිද්ධ වෙන්නේ. ඒක හැම තැනටම රසායනික විද්‍යාව පොදුයි. ඒ නිසා මේ දෙන්නේ වඩාත් ස්ථායි ද්විතීයික කාබු කැටයනේ. එහෙනම් ද්විතීයික කාබු කැටයන අතරමැද හැදෙන ප්‍රතික්‍රියාව තමයි වඩාත් හොඳින් සිද්ධ වෙන්නේ. එහෙනම් මේ සංයෝගය තමයි හැදෙන්නේ. මෙයා නෙමෙයි හැදෙන්නේ. તો ඒ විදිහට ඒක ගලපලා ලිවීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. හරි. එහෙනම් අපි ඒ සිම්පල් B කොටසට පිළිතුරු සපයලා අවසන්. ඊළඟ අපිට තියෙන්නේ මෙතන පරිවර්තනය. දැන් මේ පරිවර්තනය බලමු. පරිවර්තනය බලමු. නෝ මේක මකන්න නේ. හරි. දැන් අපි මේක මේ කොටු පුරවන්න තියෙන්නේ අපිට කිසියම් සංයෝගයක් දීලා තියෙනවා හැදෙන සංයෝග විදිහට අපිට ප්‍රතිකාරක ද්‍රව්‍ය කොහෙන්වත් පිටතින් දීලා නැහැ. ඒ නිසා අපිට අතින් දාන්න පුළුවන්. හැබැයි මේ දීලා තියෙන පියවර වලටම ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. දැන් මෙතන ඉන්න ඇනිලීන් මුලින්ම හරිද? ඇනිලීන් ඉන්නවා. හරි. මම කොටු ටික පස්සේ පුරවන්නම්. මොකද මේ ඉස්සල්ලාම මේ පීවරවල් වලට ගැලපෙන විදිහට මම කෙලින්ම පරිවර්තනේ කරගෙන යන්නම්. ඊට පස්සේ මම කොටු ටික ගැලපෙන විදිහට පුරවන්නම්. මෙතන බෙන්සෝයික් ඉන්නවා, මෙතන ඇනිලීන් ඉන්නවා. හැදෙන්න ඕනේ මෙන්න මේ වගේ මධ්‍යසාරයක්. එයාට බෙන්සීන් වල තුනක් සම්බන්ධ වෙලා තියෙනවා නේ.
හරි. මේ වගේ කෙනෙක් හැදෙන්න ඕනේ. මේ දෙන තමයි ආරම්භක කාබනික සංයෝග මෙයාව තමයි හදන්න ඕනේ. බෙන්සීන් වල තුනක් සම්බන්ධ වෙලා තියෙනවා. දැන් කොහොමද ඒව හදන්නේ? අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. හරි. මම මෙහෙම දෙයක් කරනවා. මෙතන බෙන්සෝයික් ඉන්නවනේ. මේ බෙන්සෝයික්ට මම PCl5 දානවා. හරි. කාබනික කියන්නේ අපි ගත්ත කාබොක්සිලික් අම්ලයක් PCl5 එක්ක ප්‍රතික්‍රියා කරාම අම්ල ක්ලෝරයිඩයක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. අම්ල ක්ලෝරයිඩයක් හදාගන්න පුළුවන් PCl5 දැම්මහම නේ. රයිට්. එහෙනම් අම්ල ක්ලෝරයිඩය හදාගන්න. ඊළඟට මට පුළුවන් දැන් මෙතන මැග්නීසියම් V ලීටර කියලා දීලා තියෙනවනේ. දැන් මේ බලන්න. මේකේ මැග්නීසියම් V ලීටර කියලා මෙතන දීලා තියෙනවා නේ. කොතනද? ඔව් මේ තියෙන්නේ. මැග්නීසියම් V ලීටර කියලා දීලා තියෙනවනේ. එහෙනම් මැග්නීසියම් V ලීටර දැක්ගාම අපිට මතක් වෙන්නේ කාවද? ග්‍රීනාඩ් ප්‍රතිකාරක නේ. ග්‍රීනාඩ් ප්‍රතිකාරක. එහෙනම් ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් හදන්න පුළුවන් වගේ කියලා එක හිතෙනවා නේ. එතනින් මැග්නීසියම් V ලීටර තියෙන නිසා ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් හදන්න පුළුවන් වගේ කියලා හිතෙනවා. නමුත් කොහොමද අපි ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් හදාගන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. හරි. මම මුලින්ම කරන්නේ මොකද්ද? මෙතන ඇනිලීන් ඉන්නවනේ. මෙයාව ප්‍රතික්‍රියා කරනවා HNO2 නයිට්‍රස්. තේරුම් ගන්න HNO2 අම්ලය ස්ථායි අම්ලයක් නෙමෙයි. එයා ජලීය මාධ්‍ය තුල ස්ථායිව පවතින කෙනෙක් නෙමෙයි. ඒක P ගුණයේදී ඉගෙන ගන්නවා. ඒ නිසා අපි කරන්නේ ප්‍රතික්‍රියා මාධ්‍යම HNO2 හදාගන්න. HNO2 හරි නයිට්‍රස්. කොහොමද HNO2 හදාගන්නේ? HNO2 කොහොමද හදාගන්නේ? සෝඩියම් නයිට්‍රයිට් සහ තනුක HCl ප්‍රතික්‍රියා කරනවානේ. සෝඩියම් නයිට්‍රයිට්වයි තනුක HCl වයි ප්‍රතික්‍රියා කරාම තමයි HNO2 ගන්න පුළුවන්. හරි. එහෙනම් මම අදාළ මාධ්‍යයට සෝඩියම් නයිට්‍රයිට් සහ තනුක HCl එකතු කරනවා. හරි. හැබැයි එතන උෂ්ණත්ව පරාසයක් තියෙනවා. මොකක්ද උෂ්ණත්ව පරාසය? සෙල්සියස් 5ට වඩා අඩු වෙන්න ඕනේ. සෙල්සියස් 5ට වඩා ඉක්මූ ගාම මොකක්ද වෙන්නේ? ෆීනෝල් බවට පත් වෙනවා. ඒ නිසා මෙයාව ඇනිලීන් අපි සෙල්සියස් 0.5 අතර උෂ්ණත්වය පාත්තගෙන තමයි කියන අදාළ මාධ්‍ය ප්‍රතික්‍රියා මාධ්‍ය සෙල්සියස් 0.5 අතර තියාගෙන තමයි HNO2ත් එක්ක ප්‍රතික්‍රියා කරවන්නේ. එතකොට හැදෙන්නේ ඩයසෝනියම් ක්ලෝරයිඩ් නේ. ඩයසෝනියම් ක්ලෝරයිඩ්. දැන් ඔය ඇත්තටම උතර මේ වෙන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපි කාම උෂ්ණත්වයේදී මේ ප්‍රතික්‍රියාව කරා කියලා හිතන්නකො. ඒ කියන්නේ ඇනිලීන්ට අපි දානවා HNO2 නේ. ඒ කියන්නේ මොකද්ද? ඇනිලීන් ඉන්න මාධ්‍යයට කෙලින්ම සෝඩියම් නයිට්‍රයිට් නුයි තනුක HCl නුයි දානවා. ඒතොර මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා HNO2 හැදෙනවා. HNO2 හරි. එතකොට මොකද්ද වෙන්නේ? කාම උෂ්ණත්වයේ ඒතොර සෙල්සියස් 5ට වඩා 10ට වඩා ඉහළයිනේ. ඒ නිසා මොකද්ද වෙන්නේ? කෙලින්ම ඇනිලීන් යන්නේ ෆීනෝල්ට. හැබැයි තේරුම් ගන්න උතන ඇත්තට මොකද්ද වෙන්නේ? අතරමැද්දේ ඩයසෝනියම් ක්ලෝරයිඩ් හැදිලා තමයි ෆීනෝල් බවට පත් වෙන්නේ. නේ? කවුද බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් මෙයන්? N2Cl නේ. සාමාන්‍යයෙන් සෙල්සියස් 5ට වඩා ඉහළ උෂ්ණත්වයේදී ඇනිලීන් HNO2ත් එක්ක ප්‍රතික්‍රියාම කරාම වෙන්නේ මොකද්ද? මුලින්ම හැදෙනවා මෙයන්. බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් තමයි මුලින්ම හැදෙන්නේ. ඒතර බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් හැදුනට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ හැදුණු බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් ජලයේ එක්ක ප්‍රතික්‍රියා වෙලා එයා ෆීනෝල් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම සෙල්සියස් 5ට වඩා වැඩි උෂ්ණත්වයේදී ඩයසෝනියම් ක්ලෝරයිඩ් ජලීය මාධ්‍යයක නම් ඉන්නේ මොකද්ද? වියෝජනය වෙනවා. වියෝජනය වෙලා නයිට්‍රජන් වායුවයි HCl නුයි ෆීනෝල් නුයි හදනවා. හරි. එසම මම සෙල්සියස් 0.5 උෂ්ණත්වයේ තමයි මේක ප්‍රතික්‍රියා කරන්නේ. හරි. එසම මම මෙයාට දානවා සෝඩියම් නයිට්‍රයිට් තනුක HCl සෙල්සියස් 0.5 උෂ්ණත්වය. හරි. සෙල්සියස් 0.5 උෂ්ණත්වයේ සෝඩියම් නයිට්‍රේට් තනුක HCl. ඕකෙන් හැදෙනවා බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ්. N2Cl. හරි. ඊළඟට මට පුළුවන් අපි දන්නවා බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් වල ප්‍රතික්‍රියාවක් තියෙනවා මොකද්ද? බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් CuBr HBr වගේ ප්‍රතිකාරකත් එක්ක ප්‍රතික්‍රියා කරාම අපිට පුළුවන් බ්‍රෝමෝ බෙන්සීන් කෙනෙක් හදාගන්න. ඒක මේ CuBr HBr ම ඕනේ නැහැ මෙතන. ඕනනම් කෙනෙක්ට CuCl HCl නේ. ඕනනම් කෙනෙක්ට CuCl HCl දාන්නත් පුළුවන්. CuBr HBr දාන්නත් පුළුවන්. හරි. ඒතර මම දාන්නේ CuBr HBr.
ඕන කෙනෙක්ට CuCl HCl දාන්නත් පුළුවන්. මම දාන්නේ CuBr HBr. හරි. CuBr HBr. ඕකෙන් හැදෙන්නේ කවුද? බ්‍රෝමෝබෙන්සීන්. මේ තියෙන්නේ බ්‍රෝමෝබෙන්සීන් හැදෙන්නේ. හරි. බෙන්සීන් ඩයසෝඩියම් ක්ලෝරයිඩ්ට CuBr HBr දැම්මම බ්‍රෝමෝබෙන්සීන් හැදෙන්නේ. හරි. දැන් මේ බ්‍රෝමෝබෙන්සීන්ට දැන් අපිට පුළුවන් නේ ග්‍රීනාට් කෙනෙක් සම්බන්ධ කරන්නේ. මම දානවා මැග්නීසියම් විලීතර. දැන් මේක අපිට දීලා තියෙනවා මැග්නීසියම් විලීතර දාන්න පුළුවන් කියලා. මැග්නීසියම් විලීතර දානවා. ඒකෙන් හැදෙනවා මේ වගේ ග්‍රීනාට් එක. මේ වගේ ග්‍රීනාට් කෙනෙක් හැදෙනවා. මේ වගේ ග්‍රීනාට් කෙනෙක් හැදෙනවා. ඊළඟ අවසානයේදී මොකද්ද කියන්නේ? අපිට කියනවා දැන් දෙකක් E කියලා තියෙනවා. දැන් අපි පොඩ්ඩක් මේක අර මේ කොටු ටික පුරවගෙන යමු. දැන් පළවෙනි කොටුවේ ඉන්නවා මේ විදිහට ඇනිලීන්, මෙතන ඉන්නවා බෙන්සොයික්. හරි. ඊළඟ මෙතන Z කියන එක්කෙනා. මෙතන තමයි Z. හරි. මේ තමයි Z කියන එක්කෙනා. හරි. ඊළඟට X කියන්නේ මෙයා. හරිද? මේ මෙතන සෝඩියම් නයිට්‍රේට් තනුකෙත් Cl මේ 0.5 උෂ්ණත්වයේ ඒ සියලු දෙනාම X කියන ගොඩට අයිති වෙන්නේ. හරිද? X කියන වරහන. ඊළඟ මෙතන C කියන සංයෝගය තමයි N2Cl. හරි. බෙන්සීන් ඩයසෝඩියම් ක්ලෝරයිඩ් තමයි C කියන සංයෝගය වෙන්නේ. හරි. C කියන සංයෝගය වෙන්නේ. ඊළඟට CuBr HBr තමයි Y වෙන්නේ. හරි. මේ තියෙන්නේ CuBr HBr තමයි Y. හරි. CuBr HBr තමයි Y. Y වෙන්නේ CuBr HBr. ඊළඟ බ්‍රෝමෝබෙන්සීන් තමයි E වෙන්නේ. බ්‍රෝමෝබෙන්සීන් තමයි E කියලා කියන්නේ. බ්‍රෝමෝබෙන්සීන්. හරි. එතකොට ගානට නෑ sorry E නෙමෙයි D. හරි. බ්‍රෝමෝබෙන්සීන් D. ඊළඟට දැන් D ට බලන්න මේ D ට කෙලින්ම මැග්නීසියම් විලීතර ගානට හරි ගියානේ. D ට කෙලින් මැග්නීසියම් විලීතරත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගානට සෙට් වුණානේ. මෙයා තමයි E. මැග්නීසියම් බ්‍රෝමයිඩ් මේ මෙතන මේ sorry මැග්නීසියම් බ්‍රෝමයිඩ් නෙමෙයි sorry මේ ග්‍රීනාට්. හරි. මේ ග්‍රීනාට් තමයි E. දැන් අපිට කියනවා දැන් මේ වගේ අපිට මෙතන අම්ල ක්ලෝරයිඩයක් හදාගත්තනේ. නේ? මෙතන අම්ල ක්ලෝරයිඩයක් හදාගත්තනේ. ඔය අම්ල ක්ලෝරයිඩ් තමයි G කියන්නේ නේ. ඔය අම්ල ක්ලෝරයිඩ් තමයි G කියලා කියන්නේ. දැන් මොකද්ද වෙන්නේ? අපිට ඔය GY දැන් මෙතන අපිට කියනවා මේ GY E ගේ දෙකක්. දැන් ඊළඟේ තියෙන G ධන දෙකක් E කියලා නේ. ඒ කියන්නේ මෙතන ඉන්න සංයෝගය මෙතන ඉන්න සංයෝගය මෙයා G මෙයා E. ඊළඟේදී කියන්නේ G සහ E ගේ දෙකක්. E ගේ මවුල දෙකක් ප්‍රතික්‍රියා කරාම F කියලා කෙනෙක් හැදෙනවා. දැන් ඇත්තටම කවුද හැදෙන්නේ? කවුද මේ F කියන කෙනා? අපි දන්නවා අම්ල ක්ලෝරයිඩ්. දැන් මේ අම්ල ක්ලෝරයිඩයක් නේ. අපි දන්න ඔය අම්ල ක්ලෝරයිඩ් ඊළඟට ඇල්ඩිහයිඩ් කීටෝන ග්‍රීනාට් සමග ජල විච්ඡේදනයක් වෙනවනේ. ග්‍රීනාට් සමග ජල විච්ඡේදන ප්‍රතික්‍රියා දක්වනවනේ. එතරම්දී අපි හොඳට දැකලා තියෙන දෙයක් තමයි මොකද්ද? අම්ල ක්ලෝරයිඩත් එක්ක එතනදී ග්‍රීනාට්ගේ මවුල දෙකක් ප්‍රතික්‍රියා වෙනවනේ. සාමාන්‍ය අපි දකින දෙයක් මොකද්ද? ඇල්ඩිහයිඩ් වේවා, කීටෝන වේවා, ඒ වගේ අපි දකින දෙයක් තියෙනවා මේ කාබන්ට කවුද ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ? මේ කාබන් පරමාණුවට කවුද ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ? අර ග්‍රීනාට්ගේ R කාණ්ඩේනේ. ග්‍රීනාට්ගේ R කාණ්ඩේ ඇවිල්ලා මෙතන කාබන්ට සම්බන්ධ වීමක් අපි සාමාන්‍යයෙන් දකිනවනේ. ග්‍රීනාට් එක්ක මේ ප්‍රතික්‍රියාවේදී ඇල්ඩිහයිඩ් කීටෝන. ඇල්ඩිහයිඩ් කීටෝන ග්‍රීනාට් ජල විච්ඡේදනේ අපි දකිනවා. ඒ වගේ මෙතනදී මොකද්ද වෙන්නේ? අම්ල ක්ලෝරයිඩ් වල අදාළ ග්‍රීනාට්ගේ R කාණ්ඩේ මොකද්ද? R කාණ්ඩේ මවුල දෙකක්. නැත්නම් R කාණ්ඩේ දෙකක් නේ. ඒ අදාළ R කාණ්ඩේ දෙන්නෙක්ම මේ කාබන්ට සම්බන්ධ වෙනවා. දැන් මෙතන ඉන්න R කාණ්ඩේ කවුද? බෙන්සීන්. එහෙනම් බෙන්සීන්ලා දෙන්නෙක් මෙතන කාබන්ට සම්බන්ධ වෙනවා. නේ? ඒක සාමාන්‍යයෙන් මේ අපි දකින දෙයක් මේ එහෙනම් මේ වගේ කියන අපි කියනවා මේ අම්ල ක්ලෝරයිඩ් යටතේ ග්‍රීනාට් ජල විච්ඡේද අපි දකින්න දෙයක්. එහෙනම් ওই විදිහට බෙන්සීන් වල දෙකක් බෙන්නේ. එහෙනම් මොකද්ද? ඊට අමතරව මෙතන හැදෙනවා O- MgBr+. O- MgBr+ නේ.
එහෙනම් මේ සංයෝගය තමයි F කියලා කියන්නේ. මෙයා තමයි F. හරි. මෙයා තමයි F කියන සංයෝගය. ඊළඟ අපිට පුළුවන් මෙයාව ජල විච්ඡේදනය කරන්න. අපි දන්නවනේ අවසානයේදී මොකක්ද වෙන්නේ? මෙතන අර ග්‍රීන්හාවුස් ජල විච්ඡේදනයේදී අවසානයේත මෙතන මේ O MgBr OH බවට පත් වෙන්නේ කොහොමද? OH බවට පත් වෙන්නේ ජල විච්ඡේදනලානේ. මේ සංයෝගේ ජල විච්ඡේදනය වුණාම තමයි මෙතන OH බෙදෙන්නේ. අතන මොකද්ද වෙන්නේ? මෙතන O- ට ජලාණුවේ නේ ජලාණුව ගත්තාම ජල විච්ඡේදනය කියන්නේ මේ බන්ධනේ කැඩෙනවනේ. ඒතර මේ හයිඩ්‍රජන් පරමාණුව කියලා මේ O- ට බැඳෙනවා. මෙතන ඉන්න OH- මේ MgBr එක්ක ප්‍රතික්‍රියා වෙනවා නේ. එහෙනම් ජල විච්ඡේදනයක් තමයි අවසානයේට සිද්ධ වෙන්නේ. එන ඔය ජල විච්ඡේදනයෙන් නේ අවසානයේ H3O+ ජල විච්ඡේදනයෙන් නැත්නම් H+ ජලය කියලා දාන්නත් පුළුවන් නැත්නම් තණුක අම්ලයක් එක්ක ජලය කියලා දාන්නත් පුළුවන්. දැන් මේගොල්ලෝ H3O+ කියලා දීලා තියෙන්නේ. එහෙනම් මෙයා ජල විච්ඡේදනය කරාම අවසාන මේ සංයෝගය හැදෙනවා. එහෙනම් ඔය විදිහට මේ පරිවර්තනය අපිට අවසන් කරන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේකේ අවසාන ප්‍රශ්න දෙක. ඒතර මේකේ පස්වෙනි ප්‍රශ්නේ ඕගනික් ප්‍රශ්නයක්. මේක කලින් වගේම මේකේ මුලින්ම පස්වෙනි ප්‍රශ්නේ සිම්පල් A වල රෝම ඉලක්කම් 1ට අහනවා ඇමීන බාස්මික කාබනික සංයෝගයක් ලෙස සැලකෙන අතර ඇල්කොහොල එසේ නොසැලකේ. ප්‍රාථමික ඇමීනයක් හා ප්‍රාථමික ඇල්කොහොලයක් ආශ්‍රයෙන් මෙම ප්‍රකාශය පැහැදිලි කරන්නලු. හරි. දැන් කොහොමද මේක පැහැදිලි කරන්නේ? අපි දැන් මුලින්ම අපි ගමුකෝ මෙහෙම. අපිට මෙතන කියන්නේ මධ්‍යසාරෙකුයි ඒ වගේම තමයි ඇමීනෙකුයි නේ. ඒත් අපිට කියන්නේ ඇමීන සාපේක්ෂව බාස්මිකයි මධ්‍යසාර සාපේක්ෂව ආම්ලිකයි. එතකොට එහෙම වෙන්නේ ඇයි කියලා නැහන්නේ නේ. දැන් මේක ප්‍රශ්නේ මේගොල්ලෝ කියන්නේ ඇමීන බාස්මික සංයෝගයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හැබැයි ඇල්කොහොල ගත්තොත් මධ්‍යසාර ගත්තොත් එයා බාස්මික සංයෝගයක් විදිහට අපි හඳුන්වන්නේ නැල්ලු. ඒකට හේතුව අහන්නේ. දැන් අපි ගමුකෝ අපිට දැන් මෙතනදි කියන්නේ ප්‍රාථමික ඇමීනයක් සහ ප්‍රාථමික ඇල්කොහොලයක්. ඇසුරෙන් තමයි මේක පැහැදිලි කරන්න කියන්නේ. දැන් ප්‍රාථමික ඇල්කොහොල නැත්තම් ප්‍රාථමික මධ්‍යසාර දෙකම එකයිනේ. අපි නිකන් හිතුව මේ වගේ මධ්‍යසාරයක් නේ. අපි මම R කාණ්ඩයක් දානවා. හරි. R කාණ්ඩයක් දාලා පොදුවේ මේක ලියන්නේ. ROH. අපිට මධ්‍යසාර මෙහෙමනේ ලියන්න පුළුවන්. නේ? එහෙම තමයි අපිට මධ්‍යසාර ලියන්න පුළුවන්. ඒතර අපි දන්නවා මධ්‍යසාර කියන්නේ ආම්ලිකයි නේ. මධ්‍යසාර ආම්ලික ද්‍රව්‍යයක් කියන එක අපිට අපි හොඳටම දන්න කාරණයක් නේ. ඒතර මධ්‍යසාර ආම්ලික වුණාට මධ්‍යසාර ප්‍රබල අම්ලයක් නෙමෙයි. මධ්‍යසාර දුබල අම්ලයක්. හරි. ඒතර එයා ජලයේදී වුණාම ඊටාත්ම ආංශිකව තමයි H+ ලා පිට කරන්නේ. මෙහෙමනේ. මෙන්න මධ්‍යසාර වල ජලයේ දියවීම. මධ්‍යසාර ජලයේදී වුණාම මොකද වෙන්නේ? H+ කෙනෙක් පිට කරනවා. ඊට අමතරව මේ වගේ සංයෝග මේ වගේ ඍණායනයක් හැදෙනවා. හරි. ඒතර මෙයා ප්‍රබල අම්ලයක් නෙමෙයි. නේ? මෙයා ප්‍රබල අම්ලයක් නෙමෙයි. මෙයා දුබල අම්ලයක්. එතකොට දැන් මෙයා දුබල වුණත් මෙයාගේ දැන් අපි ගත්තොත් ඕනෑම ද්‍රව්‍යයක් අපිට අම්ල භෂ්ම උදාසීන කියන තැන් තුනට වෙන් කරන්න පුළුවන් රසායනික සංයෝගනේ. එතකොට අපි කියනවා ජලය ගත්තොත් උදාසීන. නේ? එතකොට අපි කියනවා HCl වගේ සල්ෆියුරික් වගේ ගත්තොත් ප්‍රබල අම්ල. ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ගත්තොත් ප්‍රබල භෂ්ම. එතකොට ඒකලොන්ගේ අර අපිට බාස්මිකතාව ආම්ලිකතාව උදාසීන හැකියාවන්නේ අපිට ඒවා බලන්න පුළුවන්. උදාසීන කෙනෙක්ද මෙයා? ඔය විදිහට අපිට බලන්න පුළුවන් නේ. එතකොට දැන් මධ්‍යසාර ගත්තොත් මධ්‍යසාර ප්‍රබල අම්ලයක් නෙමෙයි. දුබල අම්ලයක්. දුබල අම්ලයක් කියලා කියන්නේ මෙයාගේ පොඩි බාස්මික ලක්ෂණයකුත් තියෙනවා නේ. නැත්තම් මෙයා ප්‍රබල මේ අම්ලයක් වෙන්න බෑ. මෙයා ප්‍රබල අම්ලයකුත් නෙමෙයි. මෙයා දුබල අම්ලයක්. මෙයාගේ පොඩ අර බාස්මික පැත්තට ටිකක් පොඩි බාස්මික ගතියක් මෙයාගේ තියෙනවා. හැබැයි මෙයාගේ අම්ල භෂ්ම කියන ගතිගුණ දෙක ගත්තාම මෙයාගේ වැඩිපුරම තියෙන්නේ ආම්ලික හැකියාව. මෙයාට වැඩිපුරම තියෙන්නේ ආම්ලික හැකියාව. මෙයාගේ බාස්මික පැත්ත ගොඩක් අඩුයි. ඊට වඩා ආම්ලික ගතිය තමයි මෙයාගේ වැඩියෙන්ම ඉස්මතු වෙලා පේන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කියන මධ්‍යසාර ආම්ලිකයි. ඒතොර ඒක එතෙන්ට හරි. දැන් අපි නිකන් ගමු ඇමීනය. මම ඇමීනය පොදුවේ මම මේ විදිහට RNH2 කියලා දානවා. හරි. RNH2 කියලා දානවා. දැන් ඇමීනයක් ගත්තොත් ඇමීනයක් සාමාන්‍යයෙන් බාස්මිකයි කියලා තමයි අපි කියන්නේ.
හැබැයි ඇමීනත් ප්‍රබල භෂ්ම නෙමෙයි. ඇමීන දුබල භෂ්ම. ඒතොර ඒ කියන්නේ මෙයාගේ යම් කිසි පැත්ත මෙයාගේ පොඩි ආම්ලික ගතියක් තියෙනවානේ. නැත්නම් මෙයා ප්‍රබලම භෂ්මයක් වෙලා ඉන්න බෑනේ. මෙයා දුබල භෂ්මයා මේ පොඩි ආම්ලික ගතියකුත් තියෙනවා. නමුත් මෙයාගේ අම්ල භෂ්ම කියන ගතිගුණ දෙක ගත්තාම මෙයාගේ භෂ්ම පැත්ත තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ නිසා ඇමීනය භාෂ්මිකයි මධ්‍යසාරයක් ආම්ලිකයි කියලා අපි කියනවා. ඒතොර කොහොමද මෙයා මේ භාෂ්මික වෙන්නේ? නේ? ඇමීනය කොහොමද භාෂ්මික වෙන්නේ? එතකොට ඇමීනය භාෂ්මික වෙන්නේ මෙහෙමයි. දැන් අපි ගත්තොත් ඇමීනයක් මේ විදිහට අපි දාන්න පුළුවන්. ඇමීන එක නයිට්‍රජන් පරමාණු මත මේ විදිහට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් ඉන්නවා. හරි? එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් ඉන්නවා මේ විදිහට. ඇමීන එක එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් ඉන්නවා නයිට්‍රජන් මත. ඇත්තටම ගත්තොත් භෂ්මයක් ලුවිස් භෂ්මයක් විදිහට තමයි වැඩ කරන්නේ. ඇමීන ලුවිස් භෂ්ම විදිහට තමයි වැඩ කරන්නේ. ඇමීන ගත්තොත් දැන් ඇමීන අපි භාෂ්මය කියලා කියනෝනේ. දැන් අපි දැන් මෙතන ගත්තොත් අපි මධ්‍යසාරයක් ආම්ලිකයි කියන්න පුළුවන්. මොකද මධ්‍යසාර ජලයේ දී වුණාම ආංශික H+ පිට කරනවා. දැන් ඇමීනත් ජලයේ දී වෙලා ආංශික OH- පිට කරනවා. නමුත් අපි මෙයාව සාමාන්‍යයෙන් අපි වර්ග කරලා තියෙන්නේ අර ලුවිස් වාදයට. ලුවිස් වාදයකට අනුව තමයි මෙයාව අපි භෂ්මයක් විදියට පැහැදිලි කරලා තියෙන්නේ රසායන විද්‍යාවේ. ඒ කියන්නේ කිසියම් ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රභේදයකට නේ. උදාහරණයක් ගත්තොත් ඇමෝනියා නේ. ඇමෝනියා අර අපි දන්නද ඇමෝනියා සහ අර BCl3 නේ. ඇමෝනියා සහ BCl3 අතර යම්කිසි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. මෙතන අර දායක බන්ධනයක් හැදෙනවා. ඒ දායක බන්ධනය කොහොමද හැදෙන්නේ? මේ ඇමෝනියා වල නයිට්‍රජන් මත තියෙන එකසර යුගල ප්‍රධානය කරන බෝරෝන්ට. ඒ BCl3 වල බෝරෝන් කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌන කෙනෙක්. ඒතර දෙන්න අතර දායක බන්ධනයක් ගොඩනගාගෙන මෙන්න මේ වගේ සංයෝගයක් හදනවා. මේ පේපරෙත් මුලදී මේ වගේ තැනකට අපි ආවා. එතනදී ඇමෝනියා නෙමෙයි හිටියේ. එතන හිටියේ pH3. මතක ඇති. හරි? මතක ඇති pH3 තමයි හිටියේ. ඒතර මේ වගේ අතරමැද මේ වගේ මේ දෙන්න ප්‍රතික්‍රියාව වෙලා මේ වගේ සංයෝගයක් හැදෙනවා. සෝරි අතරමැදි නෙමෙයි මේ වගේ කෙනෙක් හදනවා. එතකොන්දී මොකද වෙලාදී මේ ඇමෝනියා වල නයිට්‍රජන් මත තියෙන එකසර යුගල තමයි බෝරෝන්ට ප්‍රධානී කරලා තියෙන්නේ. ඒතර ඇමෝනියා මෙතන ලුවිස් භෂ්මයක් විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ. ඒ වගේ දැන් මේ ඇමෝනියා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් ප්‍රාථමිකම ඇමීන කියලා. ඇමෝනියා කියන්නේ ප්‍රාථමික ඇමීන කියලා කිව්වොත් නිවැරදි. ඒ වගේ පොදුවේ මොකද්ද වෙන්නේ? අපි දැන් මෙතන ගත්තේ ඇමීන එකට ප්‍රාථමික ඇමීනයක්. හරි? ඇමීනයක් කොහොමද ප්‍රාථමික වෙන්නේ? නයිට්‍රජන්ට එක ආර්කාණ්ඩයක් බෙදලා තියෙනවා නම් එයා ප්‍රාථමික ඇමීනයක්. නයිට්‍රජන්ට ආර්කාණ්ඩ දෙකක් බෙදලා තියෙනවා නම් ද්විතීකයි. නයිට්‍රජන්ට ආර්කාණ්ඩ තුනක් බෙදලා තියෙනවා නම් එයා තෘතීකයි. ඔහොම තමයි යන්නේ. ඉතින් මම ප්‍රාථමික කෙනෙක් ගත්තේ. හරි? එතකොට කොහොමද ඇමීනියක් කොහොමද කොහොමද මෙයා භාෂ්මික වෙන්නේ? ලුවිස් භෂ්මයක් විදිහට තමයි වැඩ කරන්නේ. කොහොමද මෙයා ලුවිස් භෂ්මයක් විදිහට වැඩ කරන්නේ? නයිට්‍රජන් මත එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. ඒතර මේ යුගල එයා ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රභේදයකට ප්‍රධානය කරනවා. නේ? ඒ ඉලෙක්ට්‍රෝන යුගලය ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රභේදයකට ප්‍රධානය කරනවා. ඒතර ඒ හැකියාව ඇමීනයකට තියෙනවා. දැන් මම මෙතන දිගට ප්‍රාථමික ඇමීන. ඒ කියන්නේ මෙයා ලුවිස් භෂ්මය. එතනින් තමයි මෙයාව භෂ්මයක් විදිහට නැත්නම් මෙයාට භාෂ්මික හැකියාවක් තියෙනවා කියන එක අපි පැහැදිලි කරන්නේ ඔන්න ඔය ක්‍රමයේ මගින්. දැන් මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල වෙන කාට හරි ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රභේදයකට ලබා දෙන්න රුකුලක් වෙනවා මේ ආර්කාණ්ඩ. මොකද ආර්කාණ්ඩය අපි දන්නවා ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා නේ. අර මීට කලිනුත් අපි ඕගනික් ප්‍රශ්න කතා කරේ. ආර්කාණ්ඩයක් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. ඒ තල්ලු කිරීමේ තල්ලු කරාම වෙන්නේ මේ නයිට්‍රජන් මත තියෙන වටේ නයිට්‍රජන් වටා තියෙන ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. ඒතර පහසුවෙන් මෙයාට මේ ඉලෙක්ට්‍රෝන යුගල ඉලෙක්ට්‍රෝන ඌන කෙනෙක්ට දෙන්න පුළුවන්. ඒ තමන් වට ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. ඉලෙක්ට්‍රෝන වල අඩු ගතියක් නැහැනේ. අන්න එහෙනම් ඕකෙන් තමයි අපි සාමාන්‍යයෙන් ඇමීනය භාෂ්මිකයි කියන එක පැහැදිලි කරන්නේ. දැන් අපෙන් මෙතන අහන්නේ මොකද්ද? දැන් එහෙනම් අපිට උතරින් පැහැදිලි ඇමීන. දැන් ප්‍රාථමික ඇමීනයක් ගමුකෝනේ. ප්‍රාථමික ඇමීනය සාපේක්ෂව භාෂ්මිකයි. හැබැයි මධ්‍යසාරයක් ඊට සාපේක්ෂව ආම්ලිකයි. එතකොට දැන් අපි ගත්තොත් ඇමීන භාෂ්මික හැකියාවන් පෙන්වද්දී ඇයි මෙයා ආම්ලික හැකියාවන් පෙන්වන්නේ? නැත්නම් මෙයාගේ භාෂ්මික හැකියාව අරයට වඩා අඩු වෙයි කියන එක තමයි මෙතනදී සලකා බලන්න ඕනේ. මෙතනදී මම කරන්නේ මම ගන්නවා මෙතනදී ප්‍රාථමික මධ්‍යසාරයක් සහ ප්‍රාථමික ඇමීනයක්. මම ගන්නවා මෙතනෝල් වයි ඊළස මෙතිල් ඇමීන් වයි. හරි?
මෙතනෝල්වයි මෙතිල් ඇමීන්වයි මේ මධ්‍යසාරය සහ මේ ඇමීනේ ගත්තා. ප්‍රාථමික මධ්‍යසාරය සහ ප්‍රාථමික ඇමීනේ. මම මේ දෙන්නගේ ආම්ලික හැකියාවන් විග්‍රහ කරලා බලනවා. හරි. අපි දන්නවා මොකද්ද? ප්‍රාථමික ඇමීනය සාපේක්ෂව භාෂ්මිකයි. එයා භාෂ්මික හැකියාවන් තමයි පෙන්වන්නේ. හැබැයි මධ්‍යසාරයක් සාපේක්ෂව ආම්ලිකයි. ඒ කියන්නේ මේ ඇමීනට වඩා මේ මධ්‍යසාරයේ භාෂ්මික හැකියාව අඩුයි. ඕකනේ අදහස් වෙන්නේ. දැන් අපි ඒක පැහැදිලි කරන්න මම කරන්නේ මොකක්ද දන්නවද? දෙන්නගේම ආම්ලික හැකියාවන් මම මොකද්ද? ආම්ලික හැකියාවන් මම චෙක් කරලා බලනවා. දෙන්නගේ ආම්ලික හැකියාවන් මම පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා. කොහොමද ආම්ලික හැකියාවන් පරීක්ෂා කරලා බලන්නේ? මේ දෙන්න ජලයේදී වුණාම මොකද කරන්න ඕනේ? මේ දෙන්න අම්ල නම් මේගොල්ලෝ ජලයේදී කරාම මොනවද හදන්න ඕනේ? මේගොල්ලෝ H+ ලා පිට කරන්න ඕනේ. මේ දෙන්න ජලයේදී වුණාම H+ ලා පිට කරන්න ඕනේ. දැන් CH3OH ජලයේදී වුණාම CH3O- නුයි H+ නුයි නේ හදන්නේ. නේ? මෙතනෝල් ජලයේදී වුණාම H+ සහ CH3O- හදන්න. දැන් මම හිතනවා රයිට්. මෙයාගේ ආම්ල දැන් මෙයා ඇත්තටම මෙයා ජලීය මාධ්‍යයක දැන් හිතන්නකො අපි ඇමීනියා ජලයේ දිය කරා කියලා. නේ? දැන් ඇමෝනියා ජලයේ දීවීම බලන්නකො. ඇමෝනියා ජලයේ දී වුණාම හරි. තේරුම් ගන්න ඇමෝනියා කියන්නේ සරලම ඇමීනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. වැඩි තියෙන දැන් ප්‍රාථමික ඇමීනකට එක ආර් කාණ්ඩයක් නයිට්‍රජන්ට බැඳලා. මෙයාගේ වෙලා තියෙන්නේ මෙයාගේ නයිට්‍රජන්ට එක ආර් කාණ්ඩයක්වත් නැහැ. ඒක වෙනස. ඇමෝනියා ජලයේ දී වුණාම මොකද්ද? ඇමෝනියම් ප්ලස් සහ OH- පිට කරනවා. හරි. එතකොට බලන්න මේ මෙතනදී OH- පිට කිරීමක් වෙන්නේ. හරි. එසා අපි දැන් මේක මම ලියුවේ ඇමෝනියා වලට. නැත්තම් වෙන ප්‍රාථමික ඇමීනයක් කරන් ලිව්වත් OH- තමයි පිට කරන්නේ. නමුත් මෙතනදී අපි දෙන්නගෙම එක ගුණයක් බලන්න බෑනේ. දැන් මේ ප්‍රාථමික ඇමීනේ මේ ප්‍රාථමික ඇමීනේ භාෂ්මිකයි මේ ප්‍රාථමික මධ්‍යසාරය ආම්ලිකයි. එතකොට මෙයාගේ ආම්ලික ගුණයක් මෙයාගේ භාෂ්මික ගුණයක් වෙන වෙනම කතා කරා කියලා කවුද වඩාත්ම ආම්ලික කවුද වඩාත්ම භාෂ්මික කියලා හිතා ගන්න බෑනේ. එහෙනම් දෙන්නගේ එක ගුණයක් චෙක් කරන්න ඕනේ. කියන්නේ එහෙනම් මම බැලුවා දෙන්නගෙම මොකද්ද? දෙන්නගෙම ආම්ලික හැකියාව. දැන් කෙනෙක්ට ඕන නම් දෙන්නගෙම භාෂ්මික හැකියාව චෙක් කරලා බලන්නත් පුළුවන්. භාෂ්මික හැකියාවේදී මොකද්ද වෙන්නේ? මධ්‍යසාර OH- පිට කරනවා. මෙයත් OH- පිට කරනවා. මම ආම්ලික හැකියාව චෙක් කරන්නේ. එතකොට මධ්‍යසාර ජලයේදී වල H+ පිට කරනවා. ඒ වගේ ප්‍රාථමික ඇමීනෙත් ජලයේදී වෙලා H+ පිට කරනවා. ඒතර මොකද්ද වෙන්නේ? මෙතන NH2 නේ. මෙතන එක හයිඩ්‍රජන් කෙනෙක් පිට වෙනවා. ඒ කියන්නේ CH3NH තමයි ඉතුරු වෙන්නේ. NH ඒ වගේම තමයි නයිට්‍රජන් මත ඍණාරෝපණයක් ඉතුරු වෙනවා. ඒත් එක්ක මෙයා H+ කෙනෙක් මේ විදිහට පිට කරනවා. දැන් ওই විදිහට අපි දෙන්නගේ ආම්ලික හැකියාවන් පරීක්ෂා කරලා බලන්න මේ විදිහට ප්‍රතික්‍රියා දෙයක් ලියුවා. දැන් දෙන්නගේම H+ පිට කිරීම තමයි බලන්නේ. දැන් තේරුම් ගන්න අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ මෙතනදී. දැන් දෙන්නම H+ ලා පිට කරලානේ. දෙන්නම H+ ලා පිට කරලා. ඒත් එක්කම දැන් මේ දෙන්න තව ඍණායන දෙකකුත් හදලානේ. දැන් මධ්‍යසාරේ නේ මෙතන ඉන්න මෙතනෝල් ජලයේදී වුණාම මේ වගේ ඍණායනයක් හදලා. මේ වගේ ප්‍රාථමික ඇමීනයක් ජලයේදී වුණාම මේ වගේ ඍණායනයක් මේ විදිහට හදලා තියෙනවා. දැන් බලන්න ඕනේ මේ දෙන්නගෙන් වඩාත් ස්ථායි කවුද කියලා. වඩාත් ස්ථායි එක්කෙනා කවුද කියලා බලන්න. ඇයි අපි එහෙම බලන්නේ? මොකද මෙතන හැදෙන ඇනායන දෙක නැත්නම් මෙතන හැදෙන ඍණායන දෙකකින් වඩාත් ස්ථායි ඍණායනයේ හැදෙන පැත්තට තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මේක ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක්. හරි. මේක මේ හොදින් සිදුවන ප්‍රතික්‍රියා දෙයක් නෙමෙයි මේක. දෙන්නගෙම ඉතාමත්ම දුර්වලව තමයි H+ පිටවීම සිද්ධ වෙන්නේ. එතෙන්දී මොකද්ද වඩාත් මිස්මතු වෙන කාරණේ? මේ හැදෙන ඍණායන දෙක තියෙනවනේ. ඍණායන දෙකෙන් වඩාත් ස්ථායි ඍණායනයේ හැදෙන ප්‍රතික්‍රියාව තමයි වඩාත් හොඳින් සිද්ධ වෙන්නේ. හරි. එතකොට වඩාත් ස්ථායීතාවෙන් අඩු ඍණායනය හැදෙන ප්‍රතික්‍රියාව තමයි වඩාත් දුර්වලව සිද්ධ වෙන්නේ. දැන් බලමු මේ ප්‍රතික්‍රියා දෙකෙන් වඩාත් හොඳින් නැත්තම් සමතුලිත ලක්ෂ්‍ය ඉදිරියට නැත්තම් වඩාත් හොඳින් ඉදිරි ප්‍රතික්‍රියාව වඩා වේගෙන් සිද්ධ වෙන්නේ පළවෙනි ප්‍රතික්‍රියාවද දෙවෙනි ප්‍රතික්‍රියාවද කියලා. ඒකට බලන්න ඕනේ මොකද්ද? මේ හැදෙන ඇනායන දෙක. මේ හැදෙන ඇනායන දෙකෙන් වඩාත් ස්ථායි CH3O- ද CH3NH- ද කියලා බලන්න. මේ දෙන්නයි වඩාත්ම ස්ථායි CH3O- ද CH3NH- ද කියලා බලන්න. දැන් තේරුම් ගන්න මෙන්න මේක
දැන් මේ CH3O- වල ඔක්සිජන් පරමාණු මත ඍණාරෝපණයක් තියෙනවා. මෙතන CH3NH- වල නයිට්‍රජන් මත තමයි ඍණාරෝපණය තියෙන්නේ. එහෙනම් මේ ඍණායනේ ඔක්සිජන් මත ඍණායනයක් තියෙනවා. මේ ඍණ ආරෝපණයක් හරි ඍණ ආරෝපණයක් තියෙනවා. මෙතන CH3NH- වල නයිට්‍රජන් මත ඍණාරෝපණයක් තියෙනවා. එහෙනම් CH3O- වල ඔක්සිජන් මත තමයි ඍණාරෝපණය තියෙන්නේ. CH3NH- වල නයිට්‍රජන් මත ඍණාරෝපණය. ඒතර මට කියන්න ඔක්සිජන් මත ඍණාරෝපණයක් තියෙන එකද වඩාත් ස්ථායි නයිට්‍රජන් මත ඍණාරෝපණයක් තියෙන එකද වඩාත් ස්ථායි. ඔය දෙක විතර අපිට හිතන්න තියෙන්නේ. අපිට බලන්න ඕනේ මේ දෙන්නගෙන් වඩාත්ම ස්ථායි කවුද කියන එකනේ. රයිට්. එහෙනම් දෙන්නගේ ඍණායන දෙක අපි සංසන්දනය කරලා බලුවාම CH3O- වල ඔක්සිජන් පරමාණු මත තමයි ඍණාරෝපණය තියෙන්නේ. CH3NH- වල නයිට්‍රජන් පරමාණු මත තමයි ඍණාරෝපණය තියෙන්නේ. මට කියන්න ඔක්සිජන් මතද කියන්නේ වඩාත්ම ස්ථායි වෙන්නේ ඔක්සිජන් මත ඍණාරෝපණය තියෙන එකද නයිට්‍රජන් මත ඍණාරෝපණය තියෙන එකද? කොහොමද අපි ඒක තීරණය කරන්නේ? අපි බලන්න ඕනේ වඩාත්ම විද්‍යුත් ඍණ පරමාණුව කවුද කියලා. ඇයි? කිසියම් ව්‍යුහයක වඩාත්ම විද්‍යුත් ඍණ පරමාණුව මත තමයි ඍණාරෝපණය තියෙන්නේ. එහෙම වඩාත් විද්‍යුත් ඍණ පරමාණුව මත ඍණාරෝපණය තියෙනවා නම් ඒ ව්‍යුහය තමයි වඩාත්ම ස්ථායි. ඒක අපි සාමාන්‍ය දන්න කාරණයක්. ඒතර අපි දන්නවා ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාව නයිට්‍රජන්ට වඩා වැඩි. ඒ නිසා ඔක්සිජන් පරමාණුව මත ඍණාරෝපණය තිබීම වඩාත් ස්ථායි. ඒ නිසා මේ ඍණායනේ ඔක්සිජන් මත ඍණාරෝපණය තියෙනවා. මේ ව්‍යුහයේ නයිට්‍රජන් මත තමයි ඍණාරෝපණය තියෙන්නේ. වඩා විද්‍යුත් ඍණ පරමාණු ඔක්සිජන් මත ඍණාරෝපණය තිබීම වඩාත් ස්ථායි. ඒ නිසා මේ ව්‍යුහයට වඩා මේ ව්‍යුහය වඩාත් ස්ථායි. හරි. මේ ව්‍යුහයට වඩා මේ ව්‍යුහය වඩාත් ස්ථායි. හරිද? මේ ව්‍යුහයට වඩා මේ ව්‍යුහය වඩාත් ස්ථායි. ඒ නිසා මේ ප්‍රතික්‍රියා දෙකෙන් මොකද්ද? වඩාත් ස්ථායි ඍණායනය හැදෙන ප්‍රතික්‍රියාව තමයි වඩාත් හොඳින් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ පළවෙනි ප්‍රතික්‍රියාව මධ්‍යසාර ජලයේ දීවීම තමයි වඩාත් හොඳින් සිද්ධ වෙන්නේ. හරිද? එතකොට ඇමීන ජලයේ දී වෙලා H+ පිට කරන එක ඊට වඩා දුර්වල. හරිද? ඊට වඩා දුර්වල. එහෙනම් අනිත් පැත්තෙන් අපිට තේරෙන කාරණේ මොකද්ද? අනිත් පැත්තෙන් අපිට තේරෙන කාරණේ තමයි දැන් මෙතන මේ ඍණායනේ වඩාත්ම ස්ථායි. මේ ඍණායනයට වඩා මේ ඍණායනේ වඩාත් ස්ථායිනේ. එහෙනම් මේ පළවෙනි ප්‍රතික්‍රියාව තමයි වඩාත් හොඳින් සිද්ධ වෙන්නේ. දෙවෙනි ප්‍රතික්‍රියාව ඊට වඩා දුර්වලව සිද්ධ වෙන්නේ. ඉතින් මෙයා දෙවෙනි ප්‍රතික්‍රියාවට සාපේක්ෂව පළවෙනි ප්‍රතික්‍රියාව වඩාත් හොඳින් සිද්ධ වෙනවා කියලා කියන්නේ දෙවෙනි ප්‍රතික්‍රියාවට සාපේක්ෂව පළවෙනි ප්‍රතික්‍රියාවෙන් වැඩිපුර H+ ලා උදාහරණයක්. ඒතකොට පළවෙනි ප්‍රතික්‍රියාවට සාපේක්ෂව දෙවෙනි ප්‍රතික්‍රියාව වඩාත් හිමින් සිද්ධ වෙන්නේ. දෙවෙනි ප්‍රතික්‍රියාවෙන් ඊට වඩා අඩු H+ ලා සංඛ්‍යාවක් තමයි මාධ්‍යයට උදාහරණය. එහෙනම් වැඩිපුර H+ පිට කරන්නේ වැඩිපුර ආම්ලික කට්ටිය. එහෙනම් මෙතනින් අපිට පැහැදිලි මොකද්ද? මෙතනින් අපිට පැහැදිලි ජලයේදී වුණාම වැඩියෙන් H+ පිට කරන්නේ මධ්‍යසාර. හරි? ජලයේදී වුණාම වැඩියෙන් H+ පිට කරන්නේ මධ්‍යසාර. ඇමීන ඊට වඩා අඩුවෙන් පිට කරන්නේ. කියලා අපිට උතරින් ඔප්පු කරන්න. එහෙනම් වඩාත්ම ආම්ලික එක්කෙනා තමයි බාස්මිකතාවයෙන් වඩාත්ම අඩු. එහෙනම් අපිට දැන් හොයාගත්තනේ මොකද්ද? අපි හොයාගත්තා මේ දෙන්නගෙන් වඩාත්ම ආම්ලික මෙතනෝ. එහෙනම් වඩාත්ම ආම්ලික එක්කෙනා තමයි බාස්මිකතාවයෙන් අඩු. එහෙනම් මෙතනෝල් මොකද්ද? මෙතනෝල් දැන් මෙතන ආම්ලික හැකියාව හරි. ආම්ලික හැකියාව. ඒතොර අපි ආම්ලික හැකියාව විග්‍රහ කරොත් නේ ආම්ලික හැකියාව විග්‍රහ කරලා බලුවොත් අපිට තේරෙන දේ මොකද්ද? මේ මොකද්ද? ඇමීන වලට සාපේක්ෂව මධ්‍යසාර ආම්ලිකයි කියලා දැන් ඔප්පු වෙලා තියෙනවා. එහෙනම් බාස්මික හැකියාව ගත්තොත් මොකද්ද වෙන්නේ? කවුද වඩාත්ම බාස්මික වෙන්නේ? ප්‍රාථමික ඇමීන. එහෙනම් මෙයා වඩාත්ම බාස්මිකයි මෙයාට වඩා. මෙයා බාස්මික. හරිද මෙතන? බාස්මික කියලා දාන්න. හරි. දැන් දෙන්නගේ ආම්ලිකතාව ගත්තොත් වඩාත්ම ආම්ලික මෙතනවල. එහෙනම් ආම්ලිකතාවයෙන් වැඩි එක්කෙනා තමයි බාස්මිකතාවයෙන් අඩු. එහෙනම් ආම්ලිකතාවයෙන් වැඩි මෙතනවල. එහෙනම් බාස්මිකතාවයෙන් අඩු වෙන්න ඕන කවුද? මෙතනවල. තේරුණානේ? එහෙනම් ඔන්න එතන සිම්පල් ඒ වල රෝම ඉලක්කම් එකට උත්තරේ අපි ගත්තා. එහෙනම් මේකේ උත්තර සපයද්දී ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියා දෙක ලියලා මේ ඇනායන දෙකකින් වඩාත් ස්ථායි
මේ අනායනය කියලා කියන්න. එහෙනම් මේ ප්‍රතික්‍රියා දෙකෙන් වඩාත් හොඳින් සිද්ධ වෙන්නේ පළවෙනි ප්‍රතික්‍රියාව. දෙවෙනි ප්‍රතික්‍රියාව ඊට වඩා දුර්වලව සිද්ධ වෙන්නේ. වැඩිපුර H+ පිට වෙන්නේ පළවෙනි ප්‍රතික්‍රියාවෙන්. දෙවෙනි ප්‍රතික්‍රියාව ඊට වඩා අඩු H+ ප්‍රමාණයක් පිට වෙන්නේ. එහෙනම් මේ දෙකෙන් වඩාත්ම ආම්ලික වෙන්නේ මෙතනෝල් කියන එක අපිට පැහැදිලි වෙනවා. හරි. වඩාත්ම ආම්ලික වෙන්නේ මෙතනෝල් කියන එක පැහැදිලි වෙනවා. එහෙනම් වඩාත්ම ආම්ලික එක්කෙන තමයි බාස්මිකතාවෙන් අඩු වෙන්නේ. එහෙනම් මෙතනෝල්ගේ තමයි ආම්ලිකතාව වැඩි. එහෙනම් බාස්මිකතාව අඩු වෙන්නේ මෙතනෝල්. එහෙනම් ඇමීනය ඊට වඩා බාස්මිකයි. නොයි විදිහට අපිට උත්තරේ ගන්න පුළුවන්. හරිද? හරි ඒක රෝමි ලක්කම් දෙක බලමු එහෙනම්. රෝමි ලක්කම් දෙක. රෝමි ලක්කම් දෙක බලමු. පහත ව්‍යුහ සලකන්න. කවුද ව්‍යුහ දෙක? මේ බලන්න අපිට දීලා තියෙනවා ඉතාමත් සුවිශේෂී එක්කෙනෙක්. කවුද? ඇනිලීන්. ඇනිලීන් සහ එතිල්ඇමයින් CH3CH2NH2. ඇනිලීන් සහ එතිල්ඇමයින් දීලා තියෙනවා. දැන් අපෙන් අහනවා මේ දෙන්නගේ වඩාත්ම බාස්මික කවුද කියලා. මේ දෙන්නගේ වඩාත්ම බාස්මික කවුද කියලා අහන්නේ. දැන් හොඳට පැහැදිලි මේ දෙන්නම ඇමීනනේ. මේ දෙන්නම ඇමීන නෙමෙයිද? දෙන්නම ඇමීන. පොඩි වෙනසකට තියෙන්නේ මොකද්ද? දැන් ඇමීනයක් කියද්දි දැන් ඇමීන විතරක් නෙමෙයි. දැන් මේ දෙන්න ඇමීන කියන එක මුලින්ම පැහැදිලිනේ. මෙතනත් NH2 මෙතනත් NH2 දෙන්නම ඇමීන. ඇමීන වලත් මේ දෙන්නම ප්‍රාථමික ඇමීන. ඇයි? මේ බලන්න මේ NH2 මෙතන නයිට්‍රජන් ටෙකාර කාණ්ඩයයි. මෙතන නයිට්‍රජන්ට බලන්න ඒත් ටෙකාර කාණ්ඩයයි මේ. බෙන්සීන් කියන්නේ තාර කාණ්ඩයන්. එහෙනම් මේ දෙන්නම පොදුවේ ගත්තාම කවුද? පොදුවේ ගත්තාම මේ දෙන්නම ඇමීන. එතකොට මේ ඇමීන ගත්තොත් කියන්නේ පොදුවේ දෙන්නම ඇමීන. ඇමීන වලත් දෙන්නම ප්‍රාථමික ඇමීන. හරි. දෙන්නම ප්‍රාථමික ඇමීන. දැන් මේ ඇමීනේ විශේෂත්වය මේ ඇමීනේ ආර් කාණ්ඩෙ වෙන්නේ කවුද? එතිල් කාණ්ඩෙ. මේ ඇමීනේ කවුද? ෆෙනිල් කාණ්ඩයන්නේ. මේකට අපි ෆෙනිල් කියලා කියනෝනේ. කියන්නේ බෙන්සීන් වලයක් තමයි ආර් කාණ්ඩෙ හැටියට ඉන්නේ. ඉතින් අපි දන්නවා දැන් කොහොමත් ඇමීන සාපේක්ෂව බාස්මිකයි. මොකද මේ ආර් කාණ්ඩේ බලපෑමකුත් තියෙනවා. ඒ නිසා මෙයා වඩාත් හොඳින් මේ ඉලෙක්ට්‍රෝන යුගල ඉලෙක්ට්‍රෝන ඌණ කෙනෙක්ට දෙනවා. ඒ කියන්නේ මෙයා ලුයිස් බෂ්මැක් විදිහට වැඩ කරනවා. කලින් එකෙත් අපි ඕකනේ කිව්වේ ඇමීන සම්බන්ධයෙන්. දැන් අහන්නේ එහෙම දෙයක් නෙමෙයි. දැන් අහන්නේ මේ දෙන්නයින් කවුද ආම්ලිකතාව වැඩි කියලා අහන්නේ. දැන් කෙනෙක්ට මෙහෙම ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. දෙන්නම ඇමීන. දෙන්නම ඇමීන. ඒතර ඇමීන ගත්තොත් කොහොමත් සාපේක්ෂව බාස්මිකයි කියවනේ. දෙන්නම ඇමීන එහෙනම් දෙන්නම කොහොමත් අපි ඇමීනනේ. දෙන්නම ඇමීන කියන එක පැහැදිලි. පොඩි වෙනසකට තියෙන්නේ මෙයාගේ මේ ආර් කාණ්ඩයෙන් බෙදලා තියෙනවා. මේ ආර් කාණ්ඩේ බැඳීම නිසා මේ සංයෝග මෙයා පොඩ්ඩක් අනිත් ඇමීන වලට වඩා සාමාන්‍යයෙන් ටිකක් සුවිශේෂී ඇමීනයක්. ඉතින් යාට අපි වෙනම නමක් දෙනවා ඇනිලීන් කියලා. මොකද ඇමීන පෙන්වන්නේ නැති බොහොමයක් ප්‍රතික්‍රියා ඇනිලීන් විසින් පෙන්눔 කරන නිසා ඇනිලීන් අපි විශේෂ කෙනෙක් හැටියට නම් කරනවා. නමුත් අපි කතා කරා මොකද්ද? ඇමීන පොදුවේ සාපේක්ෂව බාස්මිකයි කියලා. සාපේක්ෂව බාස්මිකයි කියලා අපි කිව්වා. දැන් මේ ඇමීන දෙකම ගන්න මේ ඇමීන දෙකේම ආර් කාණ්ඩයක් ඉන්නවා. දෙන්නම් ප්‍රාථමික ඇමීන. ඉතින් මේ ආර් කාණ්ඩේ බලපෑමක් තියෙන නිසා කොහොමත් අපි නිකන් හිතනවානේ මෙයාට මේ දෙන්නම ලුයිස් බෂ්ම විදියට හොඳට ක්‍රියාත්මක වෙයි කියලා. අපි නෑ එහෙම හිතනවා. හැබැයි එහෙම හිතුණට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි අහන්නේ මේ දෙන්නයින් කවුද වඩාත්ම බාස්මික වෙන්නේ කියලානේ. නේ මේ දෙන්නගෙන් කවුද වඩාත්ම බාස්මික වෙන්නේ කියලා එක්කනේ අහන්නේ. මේ දෙන්නයින් කවුද වඩාත්ම බාස්මික කියන එක තමයි අහන්නේ. දැන් මෙයා ගන්නකො. මෙයා ගත්තාම හරිද? මොකද්ද අපිට පැහැදිලි වෙන්නේ? මෙයා ගත්තාම මෙයාට අපි එතිල් ඇමීන් කියලා කියනවා. මෙයාගේ මෙතන ආර් කාණ්ඩයක් ඉන්නවා. මෙයා ආර් කාණ්ඩේ මගින් මෙතෙන්ට මෙයාට ඉලෙක්ට්‍රෝන යොමු කරනවා. නයිට්‍රජන් පරමාණු දෙසට ඉලෙක්ට්‍රෝන යොමු කරනවා. ඒකේ බලපෑමත් නිසාම මෙයා මොකද්ද කරන්නේ? මෙයා ලුයිස් බෂ්මයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මෙතන නයිට්‍රජන් පරමාණු මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල මෙයා ඉලෙක්ට්‍රෝන ඌණ ප්‍රභේදයකට ප්‍රදානය කරනවා. ඉතින් ඒක අපිට මේ දැන් මෙතනදී අපිට හොඳටම පැහැදිලිනේ මෙයා ලුයිස් බෂ්මක් විදියට ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙනම් මෙයා අපිට පැහැදිලි මොකද්ද?
කවුද මේ එතිල්ඇමීන් නේ එතිල්ඇමීන් කියන ඇමීනය ඔන්න භස්මයක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියන එක පැහැදිලි. මොකද ලුයිස් භස්මයක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියන එක අපිට දැන් මෙතනදී හොඳටම පේනවා. හරිද? දැන් ඒක හරි කියමු. ඉතින් ඔය වගේම හැකියාවක් මෙයාටත් පෙන්눔 කරන්න බැරිද? ඇනිලීන්ටත් ඔය වගේ හැකියාවක් පෙන්눔 කරන්න බැරිද? මොකද දැන් ඇනිලීන් ගත්තොත් ඇනිලීන්ටත් ඉන්නේ ආර් කාණ්ඩ. මොකද විශාල ආර් කාණ්ඩයක් ඉන්නේ නේ. ඇනිලීන්ට ඉන්නේ කාටවත් නේ මෙයාට වඩා හොඳ ආර් කාණ්ඩයක් ඉන්නේ. සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන ඝනත්වයෙන් ඉහළ නේ හොඳ ආර් කාණ්ඩයක් ඉන්නේ. මෙයා නේ මේ ආර් කාණ්ඩ එකත් මේ ආර් කාණ්ඩ හොඳ ආර් කාණ්ඩයක්. ඉතින් අපිට මේ ඇනිලීන් සම්බන්ධයෙන් ඒ වගේ හිත තීරණයක් ගන්න පුළුවන්. කියන්නේ මේ එතිල්ඇමීන් සම්බන්ධයෙන් ගත්ත තීරණයක් වගේමනේ එහා සමාන තීරණයක් මෙයා ගැන අපිට ගන්න බැරිද? මොකද මෙතන තින්නේ බෙන්සීන් කාණ්ඩේ ආර් කාණ්ඩේ. එයා නයිට්‍රජන් පැත්තට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. ඒකෙන් මේ නයිට්‍රජන් ලුයිස් භස්මයක් ලෙස ක්‍රියාත්මක වෙමින් එකසර ඉලෙක්ට්‍රෝන පිට කරයි නේද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි තීරුම් ගන්න. එතිල්ඇමීන් එහෙම කරාට ඇනිලීන් ලුයිස් භස්මයක් විදියට මේ විදියට තමන්ගේ නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල ඉලෙක්ට්‍රෝන ඌණ කෙනෙක්ට පිට කරලා නේ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌණ කෙනෙක්ට ලබා දීලා මෙයා ලුයිස් භස්මයක් විදියට හැසිරෙන්නේ නැහැ. මෙයා එහෙම කරාට ඇනිලීන් එහෙම කරන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ බෙන්සීන් මොකද්ද කරන්නේ? මේ බෙන්සීන් සම්ප්‍රයුක්ත ව්‍යුහ හදනවා. බෙන්සීන් සම්ප්‍රයුක්ත ව්‍යුහ හදනවා. නේ? බෙන්සීන් සම්ප්‍රයුක්ත ව්‍යුහ හදනවනේ. ඒ කියන්නේ සමස්ත මේ ඇනිලීන්ම සමස්ත ඇනිලීන්ම සම්ප්‍රයුක්ත ව්‍යුහ හදනවා. ඇයි කිසියම් සංයෝගයක් නැත්නම් කිසියම් ව්‍යුහයක් රසායනික ව්‍යුහයක් ඇයි සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්නේ? ස්ථායීතාව උදෙසා. තමන්ගේ ස්ථායීතාව උදෙසා. නේ? තමන්ගේ ස්ථායීතාව උදෙසා තමයි මොකද්ද? කිසියම් රසායනික ව්‍යුහයක් සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්නේ. ඒ වගේ ඇනිලීන්නුත් මොකද්ද කරන්නේ? මෙහෙම ඉන්නේ ඇනිලීන්නුත් සම්ප්‍රයුක්ත ව්‍යුහ හදනවා. නමුත් මෙයා හදනවද කියන සම්ප්‍රයුක්ත ව්‍යුහ? එතිල්ඇමීන් සම්ප්‍රයුක්ත ව්‍යුහ හදනවද? නෑ. උතර බලන්න මේ එතිල්ඇමීන්ගේ ව්‍යුහය බලන්න. එතිල්ඇමීන්ගේ ව්‍යුහ බැලුවාම අපිට පේනවා එයා සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්නේ නෑ. එයාට තව ස්ථායීතාවක් ලබා ගන්න එයා තව සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්නේ නෑ. මේ තමයි එයාට ගන්න පුළුවන් ස්ථායීම ව්‍යුහය. නමුත් ඇනිලීන් එහෙම නෙමෙයි. ඇනිලීන් තමන්ගේ ස්ථායීතාව සඳහා සම්ප්‍රයුක්ත ව්‍යුහ හදනවා. අන්න ඒ සම්ප්‍රයුක්ත ව්‍යුහ හදද්දී මේ නයිට්‍රජන් මත තියෙන එකසර යුගල එයා යොදා ගන්නවා. නේ? ඇනිලීන් සම්ප්‍රයුක්ත ව්‍යුහ හදද්දී මොකද්ද? ඒ සම්ප්‍රයුක්ත ව්‍යුහ සෑදීම සඳහා නයිට්‍රජන් මත තියෙන එකසර යුගල එයා යොදා ගන්නවා. දැන් ඇයි ඇමීන නේ? ඇයි ඇමීන ලුයිස් භස්මයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද ඇමීන ලුයිස් භස්මයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ? ඇයි අපි කිව්වා නයිට්‍රජන් මත තියෙන එකසර යුගල එයා ප්‍රධානය කරන්නේ කාටද? ප්‍රධානය කරන්නේ කාටද? ඉලෙක්ට්‍රෝන ඌණ කෙනෙක්ට. ලුයිස් භස්මයක් විදිහට අපි ගමු දැන් ඇමීනය. ඒතර ඒ ඇමීනේ තවත් කෙනෙක්ට තමන්ගේ නයිට්‍රජන් පරමාණු මත තියෙන එකසර යුගල ප්‍රධානය කරනවනේ. ඒ හැකියාවට අපි කියනවා ලුයිස් භස්මයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒ ඉලෙක්ට්‍රෝන යුගල දෙන්නේ කාටද? ලුයිස් අම්ලයකට. ඒ ලුයිස් අම්ලේ ඒ අදාළ පරමාණුව ගමු. ඒ පරමාණුව සතු විශේෂ ලක්ෂණය මොකක්ද? එයා සතු ඉලෙක්ට්‍රෝන ඝනත්වය ඉතාම අඩුයි. ඒ කියන්නේ එයා සාපේක්ෂව අස්ථායි. දැන් උදාහරණයක් ගත්තොත් BCl3 ගමු. දැන් ඉලෙක්ට්‍රෝන මදි කියලා කියන්නේ එයා අස්ථායිමයි කියලා කියන්න බෑ. නමුත් අපි BCl3 වගේ ලුයිස් අම්ලයක් ගමු. BCl3 වගේ ලුයිස් අම්ලයක් ගත්තොත් මෙතන බෝරෝන් ගන්න. මෙතන බෝරෝන් ඉලෙක්ට්‍රෝන උණයි. එයි මෙතන මෙයා අෂ්ටකයවත් සම්පූර්ණ කරගන්නේ නැහැ. අනිත් එක තුන් පැත්තේ ඉන්නේ ක්ලෝරින් විදුලින්තාවෙන් ඉහළ කෙනෙක්. ඒතර මේ බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන බව ගොඩක් ඉහළයි. ඒතර මෙයා අස්ථායිනේ මේ පරමාණු. ඒතර මේ පරමාණු අස්ථායි. මේ පරමාණුව ස්ථායි කරවන්න තමයි ඇමීන ඉලෙක්ට්‍රෝන අර නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල මෙයාට දෙන්නේ. කියන්නේ මෙයාත් එක්ක බෙදා හදාගෙන දායක බන්ධනයකින් අවසානයේදී සංයෝගයක් හදාගෙන මේ බෝරෝන්ට ඉලෙක්ට්‍රෝනටත් දෙන්නේ. නේ? එතකොට ඔය කොහොම දෙයක් නෝතන වෙන්නේ? එතකොට උතන ඇමීන මොකද්ද කරන්නේ? ඇමීන විසින් ලුයිස් භස්මයක් විදියට ක්‍රියා කරමින් මේ නයිට්‍රජන් මත තියෙන එකසර යුගල ලබා දෙන්නේ ඉලෙක්ට්‍රෝන ඌණ කෙනෙක්ට. ඒ කියන්නේ සාපේක්ෂව අස්ථායි කෙනෙක්ට තමයි දෙන්නේ. ඒ අස්ථායි කෙනාව ස්ථායි කරවන්න තමයි ඒ ඉලෙක්ට්‍රෝන යුගල දෙන්නේ. හැබැයි ඇනිලීන් ගැන හිතන්න. ඇනිලීන් මොකකටද ඒක යොදාගන්නේ? ඇනිලීන්
වෙන කට්ටියව ස්ථායි කරන්න නෙමෙයි. තමන්ව ස්ථායි කරගන්න තමයි ඉලෙක්ට්‍රෝන යුගල යොදාගන්නේ. තමන්ව ස්ථායි කරගන්නවා කියන්නේ මොකද්ද? සම්ප්‍රයුක්ත ව්‍යුහ හදා. හරි? ඇනිලින් තමන්ගේ සම්ප්‍රයුක්ත ව්‍යුහ හදාගන්න මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල භාවිතා කරනවා. ඉතින් දැන් තමන් ස්ථායි වෙලා ඉන්න බෑ වෙන කෙනෙක්ව ස්ථායි කරන්න කලින් නේ. දැන් ඇමීන කරන්නේ මොකද? ඇමීන කරන්නේ වෙන කෙනෙක්ව ස්ථායි කරන්නේ ලුයිස් බෂ්මක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. නේ? හැබැයි මෙතන ඇනිලින් මොකද්ද කරන්නේ? ඇනිලින් තමන්ව ස්ථායි කරගන්න තමයි මේ ඉලෙක්ට්‍රෝන යුගල යොදාගන්නේ. ඒ කියන්නේ මෙයාගේ ලුයිස් බෂ්ම හැකියාව අඩුයි. දැන් මෙයාට සාපේක්ෂව අඩුයි කියන එක පැහැදිලිනේ. එහෙනම් මෙයාට සාපේක්ෂව ඇනිලීන්ගේ ලුයිස් බෂ්ම හැකියාව අඩුයි. එහෙනම් මෙයාට සාපේක්ෂව ඇනිලීන්ගේ බාස්මික හැකියාව අඩුයි. මොකද එයා ලුයිස් බෂ්මයක් විදිහට ක්‍රියාත්මක කරමින් කියන්නේ ඇනිලීන් ලුයිස් බෂ්මයක් විදිහට ක්‍රියාත්මක වෙමින් නයිට්‍රජන් මත තියෙන එකසර යුගල වෙනත් ප්‍රභේදයකට ලබා දෙන්නේ නැහැ. හරි? ලබා දෙන්නේ නැහැ. ඒකයි හේතුව. සහ සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳලා බලද්දී අපිට පැහැදිලි වෙනවා නයිට්‍රජන් කොහොමද තමන්ගේ නයිට්‍රජන් මත නයිට්‍රජන් පරමාණු මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්න යොදාගන්නේ කියන එක අපිට බලා ගන්න පුළුවන්. හරි? රයිට්. දැන් එහෙනම් අපි ඒක පැහැදිලි කරමු.